හදවතටම දැනෙන හැඟීම් මොන තරම්ද මේ වගේ වටිනා පොහොය දවසක හැම පින්කමක්ම හැම විටකම හැම කෙනෙක්ම කරන්නේ ඒ හදවතට පින්කමක් කළ විට දැනෙන හැඟීම ඒ තරම සුපසන් වන නිසා අපි මේ රැඳී සිටින්නේ අනුරපුර පොදබිමේ මහා විහාර පූජා භූමියේ මහමෙවුනා උයනේ ඒ අතරේම එක් පසකින් ඓතිහාසික රුවන්මැලි සෑරදුන් වහන්සේ දර්ශනය වෙන පින්බරම ස්ථානයක අනෙක් පසෙන් ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේගේ බෝ සමිඳු පිස හමායන සුලන් රොද අපේ ගත දැවටෙන ඉතාමත් පින්බර ස්ථානයක. අද උදෑසන පටන් මේ පින්කම් වල පුණ්‍යවන්ත භාවය ඔබ ඉතාමත් මොහොතින් ස්වර්ණවාහිනිය ඔස්සේ නරඹන්නට දැක බලා ගන්නට ඇති. ඒ වගේම අප ඔබට සඳහන් කළ තවත් වටිනාම කාරණාව තමයි පොහොය මාස දෙකක් පුරාවට අපට පුළුවන්කමක් ලැබුණා පින් පුරන්නට අනුරපුරට එන්නට. ඒ පහසු කටයුත්තක් නොවේ. අනුරපුර ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ අසල රුවන්මැලි සෑරදුන් වහන්සේ අසල පින්කම් සිදු කරනවා කියන්නේ පෙර ඇති මහා පින්බල මහිමයක් ප්‍රකට කිරීමක්. ඒ පින්කම් වලට කොටස්කරුවන් වශයෙන් ඔබවත් පත් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන්නේ ඔබත් අපිත් කවුරුත් කවදා හරි දවසක සසරේ මෙලෙසින් මුණ ගැසී පින්කම් කර ඇති බවට හොඳ සාක්ෂියක්. ඉතින් අදත් අපි මේ සසරේ යලිත් හමු වෙලා තවත් පින්කම් කරමින් සිටිනවා. ඒ අතරේ දැන් උදාවන්නේ කාලේ අමාදහර දහම් සභාවට ගොඩවන්නට. මේ හැම කාරණාවකදීම මේ විහාරස්ථානයේ විහාරාධීශ්වරයාණන් වහන්සේ පූජ්‍යපාද පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ අපි ගරු සිතින් සිහිපත් කර සිටිනවා. උන්වහන්සේගේ ආශිර්වාදය අපට හැම විටකම මඟ පෙන්වීමක් බවට පත්වන හින්දා අද අමාදහර දහම් සභාවට වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පළමු කොට පිළිගන්නම්. අපේ හාමුදුරන් වහන්සේ මහනුවර මල්වතු මහා විහාරයේ වැඩ වාසය කරන අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධුරන්දර කිරම විමලතිස්ස හාමුදුරන් වහන්සේ. අපේ හාමුදුරනේ මේ සාදුනාදිය ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගැනීම පිණිසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වශයෙන් අප හැඳින් වූ ඇයි මං එහෙම කිව්වේ? අප හැඳින් වූ කියා. තවමත් අප හඳුන්වන්නේ එහෙමමයි. නමුත් අලුත් කාරණාවක් මට නිකන් මැවෙනවා දැනෙනවා අත්නායක මහත්මයා කියනවා කියලා. අත්නායක මෙහිරත් මැතිතුමා අදත් නුවර නමෝ කොළඹ ඉඳලම ඇවිල්ලා ඉන්නවා ඔබ වෙනුවෙන්. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාවත් පිළිගන්නවා. හදවතට එකඟ වීම ගැන මුලින්ම වචනයක් දෙකක් ඔබට කිව්වා. මොකද අද අපේ මාතෘකාව බවට පත්වන්නේත් හදවතට එකඟ වෙමු යන්නයි. හදවත කියලා කියන්නේ අපේ ශරීරයේ තවත් කොටසක්, තවත් අංගයක්, තවත් ඉන්ද්‍රියක්. නමුත් හදවත තරම් අපේ ජීවිතයේ හොඳ නරක තීරණය කරන වෙනත් ඉන්ද්‍රියක් තවත් නැත. ඒ නිසාම හදවතට එකඟ වීම යනු හොඳ නරක හඳුනා ගැනීමට හුරු වීමයි. ඇතැම් විට ඇතමුන් හදවතට අනුව වැඩ කරන්න යනවා හැඟීම් බර වෙලා. මේ කතාව ඒ ගැන නෙවෙයි. මේ කතාව හෘදය සාක්ෂියට එකඟ වීම ගැන. එහි නිවැරදි බව පිළිබඳ තමාට ඇති නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය. ඇතැම් විට එය එහෙම තිබියදී හෘදය සාක්ෂියට එකඟව Taman කටයුතු කරද්දී මුළු ලොවක් උනත් අපට එරෙහි වන්නට පුළුවන්. වෙනස් වන්නට පුළුවන්. අප තනිවන්නට පුළුවන්. හැබැයි එතනදී අපේ හෘද සාක්ෂිය අපට පක්ෂයි නම් අප හෘද සාක්ෂිය සමග එකඟයි නම් ලොවෙන් තනිවීම කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. එතනයි හදවතේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා හදවතට එකඟව හැම විටකම වැඩ කළ විට ඉතිරි වෙන්නේ ඉමිහිරි මතකයක් පමණක්මයි. ඒ මතකයේ මිහිරි සුවඳ අපේ ජීවිතේ පුරාවටම අපේ මරණ මංචකයේ දක්වාම හැම විටකම දැනෙනවාමයි. ඒ කාරණාව ගැනයි අද අපි අමාදහර දහම් සභාවෙන් කතා කරන්නේ. අපේ හාමුදුරන් වහන්සේ කිරම විමලතිස්ස හාමුදුරන් වහන්සේ ඒ සඳහා මනරම් ප්‍රවේශයක් ලබා දෙවි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. රුවන්වැලි චෛත්‍යාරාමාධිපති අතිගෞරවනීය
පල්ලේගම හේමරතන නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි. අද බිනර පුර 15ක පොහොය දවසේ අමාධාර වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වන මාගේද ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ අත්තනායක එම් හේරත් මැතිතුමනි, ඒ වගේම මේ සම්බන්ධීකාරී කටයුතු කරන වැඩසටහන මෙහෙවන හරේන්ද්‍ර මහත්මයා ප්‍රධාන මේ පුර 15ක පොහොය දවසේ සීල සමාදානයේ නිරත වෙලා සිටින කාරුණික පින්වතුනි මේ ඓතිහාසික භූමියේ ඉඳගෙන මේ උතුම් වූ පුර 15ක පොහොය දවසේ විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්වතුන්ට අතිශයින් වැදගත් කාල සීමාවක් තමයි මේ ගෙවිමින් යන්නේ. පින්වතුන්ට විතරක් නෙවෙයි, අපි මහා සංඝරත්නය වස්සා වාසික ශික්ෂාපදයේ සමාදන් වෙලා ප්‍රතිපත්ති පුරමින් ආමිසය පුරමින් අපේ ගිහි ජනතාව විවිධ ආකාරයේ පින්කම් සිද්ධ කරමින් කටයුතු කරන ඉතාමත් වාසනාවන්ත පුණ්‍යවන්ත කාල සීමාවක් වශයෙන් මේ කාල සීමාව හඳුන්වා දෙන්නට පුළුවන්. එකම අද මේ පුර 15ක පොහොය දවසේ ඉතා වටිනා මාතෘකාවක් මේ දන්සභා මණ්ඩපය සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ මාතෘකාව කලිනුත් සඳහන් කළ පරිදි අපි හදවතට එකඟව ජීවත් වෙන්නේ කොහොමද කියලා. තවත් විදියකින් කියනවා නම් හෘද සාක්ෂියට එකඟව කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණාව. හදවත කියලා කියන්නේ අපි හැමෝටම ජීවත් වෙන්න අත්‍යවශ්‍යම සාධකයක්. අපි බොහෝ විට හිතනවා අපි හිතන පතන දේවල් අපේ හදවතට තමයි ඉස්සෙල්ලම දැනෙන්නේ කියලා. ඒ මොකද ආදරයක්, සෙනෙහසක්, කරුණාවක් වගේම බියක්, තැති ගැනීමක් දැනුණු මොහොතේ අපේ හෘද ස්පන්දනය වේගවත් වෙනවා. එතකොට අපේ ජීවිතයට බලපාන සිදුවීම් බොහොම ඉක්මනින් අපේ හදවතට දැනෙනවා. ඉතින් ඒ නිසා හදවතට අපි හැමෝම ආදරේ. කායික වශයෙන්ුත් හදවත ලෙඩ වෙනවා. ඒ වගේම මානසික වශයෙන්ුත් හදවත ලෙඩ වෙනවා. අද අපි කතා කරන්න යන්නේ කායික වශයෙන් ලෙඩවීමටත් හේතු වෙන්න පුළුවන්, විශේෂයෙන් මානසික වශයෙන් ලෙඩ වෙන හදවත කොහොමද සුවපත් කරගන්නේ, හදවතට එකඟව අපි කොහොමද මේ සමාජ ජීවත් වෙන්නේ කියලා. බුදුදහමට අනුව හදවත ගැන කතා කරනකොට මේ මනස කියන සංකල්පය, අදහස අපිට අමතක කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමේදී වචන 3ක් භාවිත කරලා තිබෙන බව අපිට ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. ඒ වචන 3 තමයි චිත්ත, මනෝ, විඥාන කියලා. චිත්ත කියලා කියන්නේ සිත. මනෝ කියලා කියන්නේ මනස. විඥාන කියලා කියන්නේ මනස සහ දැනීම හා සම්බන්ධ ක්‍රියාවලිය. වෙන් පද වශයෙන් මේවා භාවිත කළාට අවස්ථානුකූලව මෙම පද තුනේ ක්‍රියාකාරීත්වය තමයි පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වයේ වශයෙන් බුදුදහමට අනුව හඳුන්වලා දීලා තිබෙන්නේ. මනස ගැන කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි ගාතාවක් තිබෙනවා. ඒ තමයි ධම්මපදයේ
පළමු වර්ගයේ සඳහන් වෙන පළවෙනිම ගාථාව. අපි බොහෝ දිනකට කටපාඩම් අපි හැමෝම දන්න ඊටම ප්‍රකට ගාථාවක් තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පසන්නේන කියලා එක පැත්තකින් කියනවා, මනසාචේ පදුට්ඨේන කියලා තවත් වචනයකින් පැහැදිලි කරනවා. එතකොට මේ ගාථා ධර්මයේ තුලින් සැබවින්ම පැහැදිලි කරන්නේ අපි මනස පෙරටු කරගෙන තමයි සියලුම ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ. අපිට මනස අමතක කරලා දාලා ක්‍රියාවන් සිදු කරන්නට බෑ. මොකද මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ඒ නිසා සියලු ධර්මයෝ මනස පෙරටු කොටගෙන ඇති කියලා තමයි අපේ බුදුහාඳුර අපිට දේශනා කරේ. ඉතින් මේ මනස මුල් කරගෙන කටයුතු සිද්ධ කරනකොට අපිට ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේන. මනස අපිරිසිදු කරගෙන අපිට ක්‍රියාවන් කරන්නත් පුළුවන්. ඒ වගේම මනස ප්‍රසන්න කරගෙන හොඳ වැඩ කරන්නත් පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අප විසින් මනස පෙරටු කරගෙන සිදු කරන හොඳ නරක ක්‍රියාවල ප්‍රතිඵල ඒ ක්‍රියාවන් වලට අනුරූපව අපිට ලැබෙනවා. ප්‍රසන්න සිතින් හොඳ සිතින් යමත් කළොත් සෙවණැල්ල වගේ අපේ පසුපසට එනවා කියලා ඒ ධම්මපදයේ ගාථාවෙන් පැහැදිලි කරනවා. ඒ වගේම අපිරිසිදු සිතින් අපි යමක් කළොත් අර ගොන් පසුපස එන කරත්ත රෝදේ වගේ ගැල වගේ අපේ ජීවිතය ලුහු බැඳලා අවස්ථාව උචිතව අපිටෙහි නරක විපාක ලබා දෙනවා. ඒකම සිත පිළිබඳව සඳහන් කිරීමේදී තවත් වටිනා ඉගැන්වීම් රාශියක් බුදුදහම තුල තිබෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවම් භාවිතං මහතෝ අත්තාය සංවත්තති යතිදං චිත්තං. මහණෙනි, භාවිත සිතතරම් පුද්ගලයාට යහපත ගෙන දෙන වෙනත් කිසිවක් මම දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ ආයේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති යදිදං චිත්තං. උන්වහන්සේ දේශනා කරනවා අභාවිත සිතතරම් පුද්ගලයාගේ අයහපතට හේතු වන තවත් කාරණාවක් මම දකින්නේ නැහැ කියලා. ඒකම උන්වහන්සේ තවත් තැනක පැහැදිලි කිරීමක් කරනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සිතින් පුළුවන් මේ ලෝකේ හසුරවන්න. ඇත්තටම බැලුවාම මේ ලෝකේ විවිධත්වයේ දිහා බැලුවාම මානව ක්‍රියාකාරකම් දිහා බැලුවාම ඒ සියල්ලම මිනිසුන්ගේ සිතේ හදවතේ ඇතිවෙච්ච සිතුවිලි තමයි යථාර්ථයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ වගේ කතා කරනකොට අපිට බුදුදහමට අනුව හොඳ ප්‍රවේශයක් අරගන්නට පුළුවන් සිත පිළිබඳව. මොකද බුදුදහම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සිතට නිසා. එතකොට අපි මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙනකොට අපිට ආකාර කීපයකින් මේකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. දැන් අපිට හැමතිස්සම ඇති වෙන ගැටලුවක් තමයි අපි සිදු කරනු ලබන ක්‍රියාවන් හදවතට එකඟද නැද්ද? හෘද සාක්ෂියට එකඟද නැද්ද? එතකොට අපිට මෙන්න මේ ආකාරයෙන් ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. අපි ආදරය, සෙනෙහස, කරුණාව දක්වන්නේ හදවතට එකඟවද නැද්ද? අපි ජීවත් වීම සඳහා විවිධ වෘත්තීන් සිද්ධ කරනු ලබනවා. ඒ සිදු කරනු ලබන වෘත්තීන් වලින් අපි උපයන්නේ, ඉපයීම් සිද්ධ කරන්නේ හදවතට එකඟවද නැද්ද? ඒ වගේම අපි ආයතනයක සේවා කරනවා. අපි හැමෝම කිසියම් වෘත්තියක නිරත වෙනවා. අන්නේ වෘත්තිය අපි සිද්ධ කරන්නේ හදවතට එකඟවද නැද්ද කියලා. ඒ වගේම
තවත් අපිට ප්‍රශ්න නගන්නට පුළුවන්. අපි යාළුවෝ, හිත මිත්‍රයෝ, ඥාතීන් ආශ්‍රය නිස්රය කරනවා. මෙම ආශ්‍රය නිස්රය කිරීම, ඇසුරු කිරීම අපි සිද්ධ කරන්නේ හදවතට එකඟවද නැද්ද කියලා. ඒ විතරක් නෙවෙයි, අපි විවිධ පරිත්‍යාගයන් සිද්ධ කරනවා, පින්කම් සිද්ධ කරනවා, දානමාන ආදී කටයුතු සිද්ධ කරනවා, යම් යම් අයට උපකාර සිද්ධ කරනවා. මේ කරනු ලබන ක්‍රියාවන් අපි සිද්ධ කරන්නේ හදවතට එකඟවද නැද්ද කියලා අපිට ප්‍රශ්න නගන්න පුළුවන්. මම හිතනවා මෙන්න මේ වගේ ප්‍රශ්න තුලින් අපිට පුළුවන් අපේ මේ ධම්සභා මණ්ඩපය ඉදිරියට අරගෙන යන්න කියලා. අත්තනායක මහත්මයා මේ වැඩසටහනට එන්නේ හදවතට එකඟවද නැද්ද? ආඳුරන්ට උත්තර දෙන්න. එකඟව. හදවතටත් එකඟව, ජීවිතයටත් එකඟව. මොකද ජීවිතයේ බවට පත් වුණු වැඩසටහන් සහ හමුවීම් බවට මේ පත් වෙනවා නෑ. මේ ප්‍රශ්නේ එතුමාගෙන් ඊළඟට එතුමාට යොමු වෙන්න අවශ්‍ය බව හඟවන්න. අපේ ආඳුරනේ බොහොම පින් ඔබ වහන්සේට බොහොම වටිනා තැනකින් කතා බහ ඔසවා තැබුවාට අර සමහර වෙලාවට අර අප කලින් කීවාසේම අපි සමහර දේවල් කරන්න දෙපාරක් හිතනවා මම මේ කරන දේ මම දන්නවා හොඳයි කියලා. හොඳයි කියලා දැනගත්තට අනිත් අය මේක ගැන මොනවා කියයිද, මොනවා හිතයිද, බනීද, ගොඩක් දේවල් කියනවා. සමහරු බනිනවා. ලෝකේ කොහොමත් අර හොඳ කළත් බනිනවා, වරද කළත් බනිනවා නේද? පෝරාණ මේතන් අතුල කියලා අර ගාථාවේ තියෙනනේ. නින්දාවට හසු නොවන අයෙක් සිටීනම් අත ඔසවන්න කියලා. ඉතින් කවියක් තියෙනවා වට සිටින අය කියන කරුණු ගැන කිසි ලෙසින ඔබ කලබල නොවනු මැන. කීවත් දනා නෙක හොඳ නොහොඳ ඔබ ගැන ඔබ ඔබම විනා අන් කවරෙකුවත් නොවන. තමන්ට තමන් විශ්වාසයි නම්, තමන්ගේ හෘද සාක්ෂියට තමන් එකඟයි නම් කවුරු අපිට ඇඟිල්ල දික් කළත්, කවුරු අපි ඇති තැන නැති තැන මූණට හොරෙන් එලිපිට නැත් කොතනක බැන්නත් අපහාස උපහාස කළත් අපිට මොකද? ඒ තැනට ජීවිතය හදාගන්න පුළුවන් කියන්නේ අන්න නියම බෞද්ධය. ඒ බෞද්ධකමට අවශ්‍ය කරන ප්‍රධානම සාධකයක් හෘද සාක්ෂියට එකඟවම ජීවත් වීම. එහෙමනම් හදවතට එකඟව කතා කිරීමේ වරම අත්තනායක මහතාණෙනි දැන් ඔබ සතුයි. මුලින්ම අපේ රුවන්වැලි මහා සෑ නායක හාමුදුරුව පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙන් මෙතන නොහිටියත් අවසර අපේ පේරාදෙණි සරසවියේ මගේ ශිෂ්‍යයෙකු ලෙස වැඩම කොට අපෙන් උපාධිය ගත්තු දැන් මේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස ඉන්න අපේ විමලතිස්ස හාමුදුරන් වහන්සේගෙනුත් අවසර, අපේ සභාගැබේ වැඩ ඉන්න මෙහෙණින් වහන්සේලාගෙනුත් අවසර. අර ඇහුවනේ මේ හිතට එකගවද එන්නේ කියලා. වැඩසටහන නම් එන්නේ හිතට එකගව. තියෙන ප්‍රශ්නේ මේ මෙහෙවන එක්කෙනා. ඒකට වෙන කෙනෙක් හොයා ගත්තා නම් මුළු වැඩසටහනම හිතට එකගව කරන්න තිබුණා. හරේන්ද්‍ර මම මේ ආවාසගෙට වැඩම කළාට පස්සේ අපේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ පල්ලේගම හාමුදුරුවෝ උන්වහන්සේ වහාම මට හැමදාම කරනවා වගේ අලුතෙන් ලියපු සින්දුවක් අහන්න දුන්නා. මොකද අපේ හාමුදුරුවෝ නිර්මාණශීලී ගීත රචනා කරන හාමුදුරු නමක්. ඒ අලුත්ම සින්දුව මුල ඉඳලා අගට බලනකොට පෙම් ගීයක්. ඒත් ඒක අන්තිමට එනකොට ඒක මේ සමාජ යථාර්ථයට එකඟ පෙම් ගීයක්. ඉතින් ඒක අහලයි මම මේ මෙතෙන්ට ආවේ. ඒක ගැන මට තියෙන සතුට තමයි හරේන්ද්‍ර අද ගොඩක් අපේ තරුණ ගායකයෝ කියන සින්දු ගෑනුන්ට වඳින ගාථා. එක්කෝ ඒ ගායකයෝ හොටු පෙර අඬනවා. එක්කෝ පෙම්වතේ ඊයේ රෑ පැනලා ගිහිල්ලා. නැත්තම් අද පැනලා යතයි කියන බියට කියන ගෑනුන් නමස්කාර කරන ගාථා.
ඒ අස්සේ අපේ හාමුදුරුවන්ගේ අර සොඳුරු ගීතය ගැන හිත හිතා තමයි මෙතනට ආවේ. අපි මේ ඉන්නේ ගසක් යට ඉපිද ගසක් යට බුදුව ගසක් යට පිරිනිවන් පෑ අපේ උත්තම බුදුරජුන්ගේ ධර්මශ්‍රාවක පින්බිමක. මොකද මේක තමයි බණ කියන ශාලා ක්‍රමය නෙවෙයි. බුදුහාමුදුරුවෝ හැම බණක්ම කිව්වේ එලි බහනේ. ඒ සතුටත් ඇති වුණා. ඔබ කිව්වා වගේ හරේන්ද්‍ර මම මේ මුලින්ම පෙන්වන්නේ හිතට එකඟව වැඩ කරපු කීප දෙනෙකු ගැන. මේ කවි පොත නදීසා එල්.එච්. විතානාච්චි. මේ නදීසා එල්.එච්. විතානාච්චි කියන්නේ පෙරදිනි සරසවියේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ආයතනයෙන් උපාධිය ලැබූ වෛද්‍ය පර්යේෂණාගාරයේ වැඩ කරන වෛද්‍ය පැත්තටම නැඹුරු වෙච්ච යුවතියක්. මේ පොත ලොවක් තැනූ අම්මා. ඒකේ විශේෂත්වය තමයි මේ මුළු පොතේම තියෙන්නේ අම්මා ගැන විතරයි. අම්මා ගැන හැර වෙන කා ගැනවත් මේ මුළු පොතේම නැහැ. ඒ දුවගේ තාත්තා කලකට පෙර මිය ගිහින් සමහර විට ලියන පළමු කවි පොතම ලියන්න තුඩු දුන්න කියලා හිතුනේ ත්‍රිරෝද රථයක ගහලා තිබුණු දැන්වීමක් අම්මා ගැන. ඊට පස්සේ මේ පර්යේෂණ කරන දුව දින 2ක් ඇතුළත ලියා ගිය සතියේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දැක්ක ජාතික පුස්තකාල සේවා මණ්ඩලේ. ඒ දූ ලියනවා මෙහෙම. රළු කතරක විඩා නිවන පොද වැස්සයි අම්මා. ගිම්හානය නිවා දමන වසන්තයත් අම්මා. මුළු ලෝකය එළිය කරන හිරු කිරණත් අම්මා. තරු දහසක් පරදාලන පෝදා සඳ අම්මා. මේ පොතේ දේශනය කළෙත් මම. මේ පොත බලද්දි මට පෙනුනේ මගේ අම්මව. අපේ අම්මා නැති වුණු දවසේ මම ලිව්වා කවියක්. ඉරට උඩින් ඉර මුදුනෙත් අපේ අම්මා. සඳට උඩින් සඳ මුදුනෙත් අපේ අම්මා. මලට උඩින් මල මුදුනෙත් අපේ අම්මා. මටත් උඩින් මට මුදුනෙත් අපේ අම්මා. මම පොතකින් ලියන්න ඕන කවිය එකකින් ලිව්වා. මේ දුව ලියලා ඉවර වෙලත් දුවට හිතුණලු තව ලිව්වා මදි කියලා. ඒ දුවට ඕන ආයිසරයක් තවත් දවසක තාත්තා ගැනත් ලියලා අම්මා ගැන ආයෙත් ලියන්න. මම මේ ඔබට කිව්වේ මේ මිනිස් ගුණදම් සුන් වෙච්ච සමාජයේත් තාම අම්මලට තාත්තලට ගරු කරන අය ඉතිරි වෙලා ඉන්නවා. මේ දුව හොඳ රැකියාවක් කරන වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ කෙනෙක්. ඒත් මේ කවි ලිව්වේ පොත විකුණ ගන්න නෙවෙයි. හිතට එකඟව අම්මා ගැනම ලියන්න. අර හරේන්ද්‍ර පොඩි ඉඟියක් කළානේ. මම දැන් අවුරුදු 18ක් මේ හරේන්ද්‍ර නැමැති පාප මිත්‍රයා සමග මේ අමාදහරේ එක දිගට හිටියා. ඔය ඉන්න අතර හරේන්ද්‍ර හැමදාම ඉතින් මාව අඳුන්නුවේ පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කියලා මගේ නම කියන එකනේ. ඉතින් අවුරුදු 18ක් මගේ නමට එකතු කරපු ඒ විශේෂණ පදය අදින් අවසන්. මොකද මම පේරාදෙණි සරසවියෙන් පෙරේදා විශ්‍රාම ගියා. හැබැයි පේරාදෙණි සරසවියෙන් විතරයි අමාදහරින් එහෙම නෙවෙයි. ඉතින් මට හිතුණා මම මෙච්චර කල් ජීවත් වෙච්ච පේරාදෙණි සරසවිය ගැන මගේම ශිෂ්‍ය රත්නයක් වෙන අපේ විමලතිස්ස හාමුදුරුවෝ ළඟ තියාගෙන මම සරසවියෙන් නික්ම යන්නේ කොහොමද? දහස් ගණන්
නැග බැස ගිය සරසවියෙන් 40 වසක් මට පිට දුන් හන්තානෙන් මා දුටු හොඳම මිනිසුන් හැර සරසවියෙන් වැඳ සමු ගනිමි පේරාදෙනි සරසවියෙන්. මම මගේ සරසවියෙන් ඉවත් වෙන්නේ ඒ සරසවියට වැඳලා නමස්කාර කරලා. මොකද මාව හැදුවේ පේරාදෙනි සරසවිය, මට උදව් කළේ පේරාදෙනි සරසවිය, මේ සියලු දේ මට දුන්නේ පේරාදෙනි සරසවිය. අපේ හාමුදුරුවෝ දේශනයේදී සඳහන් කළා කෙනෙකු තමන්ගේ වෘත්තිය තුල ඒ වෘත්තියට ආදරය කරන්න ඕන. මම ඊයේ විශ්‍රාම යනතෙක් මට කිසිම කුලපතිවරයෙක් හෝ උපකුලපතිවරයෙක් හෝ පීඨාධිපතිවරයෙක් හෝ කිසිම කෙනෙක් මා සමග අමනාප නැහැ. ඉතින් ඒක දැන් සමහරු නම් සේවා ස්ථානයේ යන්නේ ආයි පැත්ත බලන්නේ නැහැ කියලා. ඒත් මම යන්නේ ඒ විශිෂ්ට මිනිසුන් අතහැර වැඳ සමු ගනිමි පේරාදෙනි සරසවියෙන්. අන්න එහෙම තමන් වැඩ කරන තැනට වැඳලා යන්න පුළුවන් නම් කෙනෙකුට ඒක තමයි හදවතට එකඟව වැඩ කිරීම කියලා කියන්නේ. මට දුක ඒ සරසවිය අතහැර යාම ගැන නෙවෙයි. මොකද මම ගලා හන්දියෙන් එළියට එන්නේ මේ රටේ මහජනයා අතරට. ජාතක පොතේ ජාතක කතාවක් අතරයි මහත්මයා පළමු වතාවට බාධා කරනවා. අවුරුදු 18කට පස්සේ. දැන් ඔබතුමා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් මහාචාර්යවරයෙක් දක්වා ගමනක් යන්න තිබියදී ඒවා ඔබතුමාගේ තියෙන සරල භාවය නිසාම මගහැරලා සරල පාරම තෝරාගෙන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන්ම සමුගන්නවා. ඔබතුමාගේම ශිෂ්‍යවරයෙක් වශයෙන් අපේ හාමුදුරන් වහන්සේ අද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් බවට පත් වෙලත් ඉන්නවා. මේක නිකන් හම්බයක් නමුත් දෛවයක් වගේ. එහෙව් ශිෂ්‍යයෙක් සිටින ධම්සභා මණ්ඩපයකදීම මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා කියනවා අදින් සරසවියෙන් සමුගන්නවා කියලා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ඒක දැනුනේ කොහොමද? මම ඔබ වහන්සේ දිහා බලාගෙන හිටියා ඒ කාරණාව කියන වෙලාවේ. ඇතර මේක මම මේ මොහොතේ දැනගත්තේ. මම හිතන්නේ සර්ට ගොඩක් ශිෂ්‍යයෝ ඉන්න මේ රටේ. එකක් විශ්වවිද්‍යාලයේ එතුමාගෙන් උපාධිධාරීන් වශයෙන් අපි කියන්නේ උපාධි අපේක්ෂකයන් වශයෙන් උපාධි හදාරපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ එතුමා සෑහෙන කාලයක් බාහිර දේශකයෙක් වශයෙන් කටයුතු කළා. ඒ නිසා විශ්වවිද්‍යාලයට අභ්‍යන්තර ශිෂ්‍යෙක් වශයෙන් උපාධි හදාරපු බොහෝ දෙනෙකුත් ශිෂ්‍යයන් වශයෙන් ඒ වගේම බාහිරව උපාධිය හදාරපු ගොඩක් දෙනෙකුට මම හිතන්නේ ශාස්ත්‍රය ලබා දීපු ශ්‍රේෂ්ඨ ගුරු පියාණන් කෙනෙක්. මොකද මම හිතන්නේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච පළවෙනි වර්ෂයේ මම හිතනවා 2002 වර්ෂයේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. මුලින්ම සිංහල විෂය ධාරාවත් මා පළවෙනි අවුරුද්ද තුර හැදෑරීම් කළා. ඒ හැදෑරීම් කරපු අවස්ථාවේදී සිංහල සාහිත්‍ය කියන කොටස තමයි අපිට පුරුදු පරිදිම සර් දේශනවලට සිදු කළේ. ඉතින් සාහිත්‍ය රසවින්දනය පිළිබඳව මම හිතනවා අපි අමුතුම ලෝකයකට අරන් යන්න සුවිශේෂී දේශන විලාසයක් සහ භාෂා හැකියාවක් එතුමාලන්ට තිබුණා. ඉතින් ඒ නිසා මම හිතනවා ගොඩක් දෙනෙක් පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හැදෑරීමට යොමු වීමේදී මම හිතනවා අපිට නිරතින්ම මතක් වෙන චරිතයක් තමයි අපේ ඉදිරිවීර සරච්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරු පෙරදිනියේ සරසා විබිමින් සිටියා සිංහල භාෂාව උගන්වමින්. ඉතින් ඒ පරපුරේ මම හිතනවා අවසන් පුරු කිහිපයක් තව තිබෙනවා. එයින් එකක් කියලා මම හිතනවා අපේ අත්නායක මෙහෙරත් මැතිතුමා. ඒක පැත්තකින් සංවේගයක් හිතට දැනෙනවා. ඉතින් කොහොමවත් මම හිතනවා ඔය සර් ගියපු ගමන කවදාද දවසක මටත් කරන්න සිද්ධ වෙයි. ඉතින් ඒක ලෝක නියාමයක්, ලෝක ධර්මතාවක්. ඉතින් ඒ නිසා සර්ට
ආශිර්වාද කරනවා. තව තවත් අපේ රටේ අහිංසක දූ දරුවන්ගේ ඒ වගේම මේ අහිංසක දෙමව්පියන්ගේ ජනතාවගේ සිස්සතන් නිවාලන්න මෙවැනි උතුම් වූ කර්තව්‍යයන් දේශනාවන් සිද්ධ කරගෙන යන්න අවස්ථාව උදා වේවා කියලා. හැම සමගැනීමක්ම දරාගත යුතුයි. අපේ හාමුදුරුවෝ ඒ සමගැනීම දරාගත්තේ අපේස නිත් කෙවෙනියාගේ පුංචි කඳුළු බිඳුවකුත් අත හැකි තරමක් දැඩි කර ගනිමිනුත් ඔබතුමා කියූ කරුණ අසා සිටින්නට දරපු වෙරමාදුටුවා. එය ඔබතුමාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිස්සුන්ට ගිහි මේ හැම කෙනෙකුටම එක් වරම සැබෑ කම්පනයක් වන්නට පුළුවන්. හැබැයි අර මෑත කාලය තුළ මේ විද්‍යුත් මාධ්‍යයක් තුළින් විවිධ විෂයන් වලට මිනිසුන් ප්‍රිය කරන්න පටන් ගත්තානේ. දැන් මේ ජේ.ආර්.පී. සූර්යා පෙරුම ජැක්සන් ඇන්තනි වන්නි මහත්වරු හින්දා ඉතිහාසයේ විෂය හරි ජනප්‍රිය විෂයක් බවට පත් වුණා. ඉතින් මෑත කාලයේ මේ සාහිත්‍ය සහ ජාතක කතා සාහිත්‍ය ආදී දේවල් පිළිබඳ තවත් අය හොයන්න ගත්තා නම් ඒ ඔබතුමා නිසා. ඉතින් සරසවියේ පමණක් සිටියා නම් ඔය කාර්යය කවදාවත් ඔය තරම් ජනතා සන්තක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට මම කියන්නේ එතනත් එකයි මෙතනත් එකයි කොතනත් එකයි. හරේන්ද්‍ර මේ හැම දෙයක්ම දෛවෝපගතවනේ වෙන්නේ. දැන් වෙනදා මෙතන වැඩ ඉන්නේ අපේ කල්යාණ මිත්‍ර දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ. ඒත් අද දෛවෝපගතව මගේම ශිෂ්‍ය රත්නයක් මගේ පුටුවට යාබදව වැඩ ඉන්නවා. උන්වහන්සේගෙන් සංකේතවත් වෙන්නේ මම බිහි කරපු ලක්ෂ 2කට විතර ආසන්න ශිෂ්‍ය පරම්පරාව. මම මේ ළඟදී ගියා ඉරුගල්දෙනිය කියන පළාතට. කුරුණෑගල දිස්ත්‍රික්කේ පොල්පිටි ගම. ඒ පළාතට ගියාම ඉතාලියේ වැඩ කරන අපේ ළමයි ටිකක්, පිරිමි ළමයි සහ ගෑනු ළමයි ටිකක්, මේගොල්ලෝ ඉතාලියේ ඉඳගෙන මිලානෝ නගරේ දහමට රිසි තරුණ කැල කියලා නමකුත් හදාගෙන ඒගොල්ලෝ අර මත්පැන් බොන ඒ වගේ දේවල් වලට වියදම් කරපු සල්ලි නවත්තලා ලංකාවේ කොහේ හරි දුප්පත් ගමක් තෝරගෙන ඒ ගමේ දහම් පාසලට අවශ්‍ය පුටු මේස අල්මාරි ඔක්කොම ලක්ෂ 4ක 5ක සපයනවා. මේ උත්සවයට මම ගියා. ඇත්තටම යන්න අමාරු පාරක්. මේ මගේ වාහනේ දුහුවිල්ලෙන් නැහැ වුණා. ඒ ඉතාලියේ ළමයි ටික නියමම ස්ථානයට ඒ ආධාර දුන්නේ. ලක්ෂ 5ක 6ක දීපල. මොකටද? දහම් පාසලේ ළමයින්ට ඉගෙන ගන්න. මේක ලෝකෙම ඉන්න අපේ දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ මුස්ලිම් ඔය ඕන කෙනෙකුට, මොකද මේක අපේ මව්බිමනේ, හදවතට එකඟව රට දුරු වුණත් කෙනෙකුට මේ රට වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන්. මං කියන්න හැදුවේ ජාතක කතාවක්. මේ ජාතක කතාව 503 වෙනි ජාතකය. කිං චන්ද ජාතකය. අද එනකොටත් මගදිගට අම්මලා තාත්තලා කිහිප දෙනෙක් කිව්වා ආවෙම ජාතක කතාවක් අහගන්න කියලා. එන අහගන්නකෝ. කිං චන්ද ජාතකය 503. ඒකේ එක්තරා රජෙක් ඉන්නවා. ඒ රජුගේ අධිකරණ ඇමතිවරයා විදියට වැඩ කළේ පුරෝහිතයෙක්. ඉතින් මේ රජුරුව සියලු අධිකරණ වැඩ බාර දුන්නේ පුරෝහිතයාට. හැබැයි මේ පුරෝහිතයා අල්ලස් ගනිමින් දරුණු හොරෙක් විදියට තමයි නඩු ඇහුවේ. කිසිම දවසක යුක්ති සහගත තීන්දුවක් මෙයා දුන්නෙම නැහැ. රැයට අල්ලස් දෙන පුද්ගලයාගේ නඩු තමයි දිනවන්නේ. මුළු රටේම යුක්තිය කැලෑ වැදුනා. මොකද රටක අධිකරණය ඔය තත්ත්වයට පත් වුණොත් ඒ රටක මිනිස්සු අවියායුධ අතට ගන්නවා යුක්තිය විසඳන්න. ඒකයි අපි බය වෙන්න ඕන. නීතිය තමන්ගේ අතට ගන්න තත්ත්වයට මේ අධිකරණ පුරෝහිතයා ගියා. එක දවසක් මේ වගේ බණමඩුවක් මැද්දේ යනකොට අම්මා කෙනෙක් බඩගින්නෙන් ඉන්නවා.
ජීවිතයට කරපු එකම පින්කම අඹ ගෙඩිය අර අම්මට දුන්නා. එපමණයි මුළු ජීවිතයට කළමු එකම පින. ඔහු මිය යනවා. මිය ගිහිල්ලා ඔහු දිව්‍ය ලෝකෙක උපදිනවා. එකම පින අඹ ගෙඩියක් අර අම්මාට දන් දීම. හැබැයි රාත්‍රිය ඔහු පෙරේතෙක් වෙනවා. මුළු රෑම අර නරක තීන්දු දීලා අල්ලස්ගත්තු අධිකරණ ඇමතිවරයා මල පෙරේතෙක් බවට පත් වෙනවා මුළු රෑ මුළුල්ලේ. මේ කතාව මට මතක් වුණේ මං වාහනෙන් බැහැලා ටිකක් බලාගෙන හිටියා මේ පැත්තට එන්න. එතකොට ඊයේ රාත්‍රී මෙතන පිරිත් දේශනාවක් තිබිලා ඒ එන අයට හාමුදුරුවරුන්ටයි විශේෂිත අයට වෙන්නේ නැති කෑම බෙදා දිදී හිටියා. දැන් මට පේනවා එක අම්මා කෙනෙක්, වයසක අම්මා කෙනෙක්. එයා දූවගෙන ගිහිල්ලා අර බත් පතක් ඉල්ලුවා. අර මිනිස්සයා දුන්නේ නැහැ. මට කිං ඡන්ද ජාතකයේ මතක් වුණා. ඒ මිනිස්සයාට දිව්‍ය ලෝකේ උපදින්න තිබ්බ පිනක් ඔතේ අම්මට බත් එක දුන්න කියලා. ඒ වැදගත් මහතාට කිසිම හානියක් වෙන්නේ නැහැ. යමක් දිය යුත්තේ දිය යුත්තේකට. ඒ හින්දමයි මං කිං ඡන්ද ජාතකයේ තෝරගත්තේ. අඹ ගෙඩියක් දීලා එළි වෙනකල් දවාලේ සැපවින්දා. මුළු රාත්‍රියම පෙරේතෙක් වෙලා හිටියා. එතකොටම මට මතක් වෙනවා හරේන්ද්‍ර ලියෝ ටෝල්ස්ටෝයි. ටෝල්ස්ටෝයි ලියපු කෙටි කතාවක් තියෙනවා, නවකතාවක්, ඉවාන් ඉලීච්ගේ මරණය. Death of ඉවාන් ඉලීච්. මේ නවකතාව මං පිඬු කරලා කියන්නම්. නඩුකාරයෙක් ඉන්නවා. කිසි දවසක යුක්තිසහගත තීන්දුව දුන්නෙම නැහැ. එහෙම ඉන්නකොට ඔහුට පේනවා මෙයා නෙවෙයි මිනිහා මැරුවේ. ඒත් ඔහුට හිතෙනවා ඒ වුණාට මෙයා මරන්න ඕන. ජීවිත කාලෙම කලේ වරදකරුවෝ වෙනුවට නිවැරදිකරුවෝ මරා දැමීම. ලියෝ ටෝල්ස්ටෝයි. එක පාරටම මේ මිනිස්සයාට අංශභාගය හැදෙනවා. අංශභාගය හැදුනම බිරිඳ ඔහුව මග හරිනවා. දුව මග හරිනවා. සේවකයෝ මග හරිනවා. සලකණ්ඩ එකෙක් නැති වෙනවා. අන්තිමට මේ නඩුකාරයා පුටුවක වාඩි වෙලා ඉන්නවා. සලකණ්ඩ එකෙක් බේතක් දෙන්න එකෙක් නැහැ. ඒ ගෙදර ඉන්නවා අහිංසක කොල්ලෙක්. ඒ කොල්ලා නඩුකාර මහතා ළඟට ඇවිල්ලා කියනවා, ඔබතුමා ඉස්සර අධිකරණේ ඉඳලා ඇවිල්ලා මට කියනවනේ කකුල් දෙක මිරිකන්න කියලා. ඉතින් මගේ කර උඩ ඔබතුමාගේ කකුල් දෙක තියන්න, මම මිරිකන්නම්. පොඩි කොල්ලා කකුල් දෙක මිරිකනවා අධිකරණ නායකයාගේ. ටිකකින් කොල්ලට නිින්ද යනවා. එතකොටම වටපිට බලන අධිකරණ නායකයා ඔහුගේ පය අවලංගුයි. පහත් වෙලා අර දුප්පත් කොල්ලගේ හිස සිඹිනවා. ඔහුට පුදුම සතුටක් දැනෙනවා. මං ජීවිතේට කළේ එකම පින්කමයි. මගේ කකුල් දෙක මිරිකපු මගේ පුතත් නොවන බිරිඳත් නොවන මේ අහිංසකයාගේ හිස සිඹීම. ඔහු මැරෙනවා ලියලා තියෙන්නේ ලියෝ ටෝල්ස්ටෝයි බෞද්ධයෙක් පොතක් ලියනවා වගේ. ඔහු ලියන්නේ කොහොමද දන්නවද? ඉවාන් ඉලීච් අතපය දිගහැර සිනාමුසු මොහොනින් මිය ගියේය. මට මේ ඉවාන් ඉලීච්ගේ මරණය නවකතාව පේන්නෙම හාමුදුරුවනේ ජාතක කතාවක් වගේ. ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි. මං ඔන්න කිංචන්ද ජාතකය 503 Death of ඉවාන් ඉලීච්. ඉවාන් ඉලීච්ගේ මරණය සෝවියට් දේශය. කිරලා බලන්ඩ රටවල් දෙකක දෙන්නෙක් ලිව්වේ අධිකරණයේ විනිශ්චය පිළිබඳව ගැඹුරු ප්‍රවෘත්ති දෙකක්. මේවා ඔබ අර මට දුන්නු විශේෂණය. සාහිත්‍යයෙන් මම මුලින්ම සැනසුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්.
ඊට පස්සේ අමාදහරින් මුළු රටම දැන් මම යන එනකොට මිනිස්සු මාව වඳුන්නන්නේ අන්න අමාදහරේ හැමදාම ඉන්න මහත්තයා. ඒක කොච්චර මට වදයක්ද කිව්වොත් සමහර වෙලාවට කඩේකට ගිහිල්ලා කෑම කණ්ඩත් අමාරුයි. කකා ඉඳිද්දි ඇවිල්ලා අනේ සර් ජාතක කතාවක්වත් කියමුද? මම මේ බතලාලයක් කන වෙලාවේ. හැබැයි සතුටක් ඇති වෙනවා. ඒ මට ආදරය කරන මිනිස්සු. අදින් පසු සරසවියෙන් එළියට ඇවිත් ඔබ සමග එදිරිවීර සරච්චන්ද්‍ර පරම්පරාවේ සිට අප එකිනෙකා දෙස බලාගෙන එනකොට අපිට පෙනෙනවා කලින් කලට සරසවිය බබලවන්නට බිහි වුණු චරිත. බොහෝ චරිත බබලෙන්නේ සරසවිය නිසා. බොහෝ තැන්වලට ගිහින් කියන්නටම වෙනවා මම පේරාදෙණිය සරසවියේ ඇදුරෙක් මී කියා. නමුත් මෙතුමා කියාගෙන කියද්දී හැමෝම කියන්නේ එයා උගන්වන්නේ පේරාදෙණිය කැම්පස් එකේලුනේ. සරසවියට අබරණයක් ඔබතුමා. ඒ නිසා ඒ අඩුව පේරාදෙණිය සරසවි ඉතිහාසයේ යම් තැනක රීත්‍යක් වශයෙන් ලියවේවි තිබේවි. නමුත් ඒ නොදැනේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. සහ ඔබතුමාට කිසිම නිදහසක් නොලැබෙන විශ්‍රාම ජීවිතයක් ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. මොකද නැත්තම් වැඩක් තියෙනවා නේද? විශ්‍රාම ගත්ත එකෙන් ගෙදරට වෙලා ඉන්නවනම්. ගෙදර යතුරු ටික අපිට දීලා තියන්න. හොඳයි. දැන් අපිට විරාමයක් වෙත යන්නට සිද්ධ වෙනවා. විරාමෙන් පසුව යලිත් අපි අමාදහර දහම් සභාව සමගින් එක්ව මේ හදවතට එකඟව කතා කිරීම, වැඩ කිරීම, ක්‍රියා කිරීම මොනතරම් වටිනවද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. යලිත් අනුරපුර මහමෙවුනාවේ හිඳ ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේටත් තුරන්මැලි සෑරදුන් වහන්සේටත් හදවතින් නිරතුරුව වන්දනා මාන කරමින් අප අමාදහර දහම් සභාව සමගින් ඒකාත්මික වන්නට සූදානම්. අද දහම් සභාවේ මාතෘකාව බවට පත්වන්නේ හදවතට එකඟ වීම. හදවතට එකඟවම මේ වෙහෙර සුරකින අපේ හාමුදුරන් වහන්සේ පල්ලේකම හේමරතන හාමුදුරන් වහන්සේ පිළිබඳව අපි කලිනුත් ඔබට සිහිපත් කළා. උන්වහන්සේ අතිශයින්ම සම්මානිත ගේය පද රචකයාණන් වහන්සේ නමක බවත් අත්තනායක මේරත් මහත්මයාත් යලි සිහිපත් කළා. අපේ හාමුදුරන් වහන්සේගේ ගේය පද රචනා එකතුවක් සම්පාදනයක් බවට පත් කරමින් නීතිඥ ආර්.පී.බී. ඉලංගසිංහ මහතා රචනා කරන කෘතියක්. ඒ කෘතිය හරි ලස්සන මාතෘකාවක් යොදා තිබෙන්නේ ගී කොඳ වන පුබුදු කර යතිවර සඳ. පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ ගේය පද නිර්මාණ විමසුමට යොදන නම. ගී කොඳ වන පුබුදු කළ යතිවර සඳ. ගී කොඳමල් වනාන්තරයක් ප්‍රභාස්වර කරන යතිවර සඳ එළිය. පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේගේ මේ ගී අතර එක ගීයකුත් තියෙනවා. අර අපි සඳහන් කළානේ සාත්තනායක මහත්මයා තහවුරු කළා මේ අපි වැඩක් කරනවා නම් යමක් කරනවා නම් ඒක හදවතින්ම කරන්න කියන කාරණාව. දැන් අපි මේ අවට වටපිට සිසාරා නෙත්‍යම කළොත් අපට පෙනෙන්නේ අන්නේ හදවතින්ම කරපු වැඩ. වැටුපට කරපු වැඩ හෝ කළ යුතු කමට කරපු වැඩ කිසිවක් අපි මේ වටපිටාවේ අතීතයේ නටබුන් අතරින් දකින්නේ නැහැ. මේ වටිනාකම අපේ හාමුදුරන් වහන්සේ ගීයකින් ලියා තිබෙනවා. එහි තිබෙන්නේ එකල මේ තරම් වසර දහස් ගණනක් තිස්සේ කතා කරන්නට සිදුවන සහ සිද්ධ වෙන නිමැවුම් සිදු කළ මේ හැම නිර්මාණකරුවෙක් පිළිබඳවම අපි නොදන්නා කමේ පුදුමය. ඒ උන්වහන්සේ කියන්නේ මෙහෙම. සොහොන් කොතක් නැත
නමක් ගමක් නැත දෑතේ පිපි විස්කම් ඉතිරිව ඇත මල් ලියකම් සෙල් පිළිම කුළුණු මත ඔබ වෙනුවෙන් සිහිවටන පුවරු නැත මේ පෙනෙන ඇත් පවුර නිර්මාණය කරපු මේ සලපතල මළුව එදවස නිර්මාණය කරපු මේ මහමෙවුනාවම මෙලෙසින් නිර්මාණය කරපු නිර්මාණකරුවන් පිළිබඳව කොතනකින් කොහොම හාර අවුස්සා ගන්න ගියත් අපිට සිහිවටනයක් සලකුණක් සපයා ගන්නට හඳුනා ගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ කලාකාමී ලෙහි මෙත් කරුණාවෙන් කළුගල් මල්පෙති විලස මොලොක් විය දහදිය බිඳුවට කඳුලැලි මුසු විය මහවැව් දාගැබ් මන්දිර ඉදිවිය අවසානයේ දුන් වහන්සේ කියනවා එවන් විකුම් පෑ ඔබ දැක ගන්නට මිහිදන් පොළවේ කොතැන කනින්නද මේ පොළවේ කොහෙද හාරන්න ඕන උඹලව දැක ගන්න තැනක් මට කියන්න කොතින් පිළිරුවෙන් සොහොන් නෙලන්නට කලා ශිල්පී රජවරුන් නොසිටියේද රජවරුන් සිටි බව ඇත්ත නමුත් මේ පිළිම නෙලන්නට රජවරු හිටියේ නැහැ පිළිම නෙලන්නට හිටියේ කලාකරුවන් කලා ශිල්පීන් ඔවුන් ගැන හොයන්නට මේ මහ පොළවේ සාක්ෂියක් නැහැ හදවතට එකඟව වැඩ කරපු බොහෝ මිනිසුන්ගේ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ ඇතැම් විට නොදිලෙන්නට පුළුවන් මත නොවන්නට පුළුවන් අප කලින් සඳහන් කළේ ඒකයි නමුත් තමන්ගේ හෘද සාක්ෂිය තරම් සතුටක් තමන්ට තවත් ඉතිරිවන්නේ නැත එකී සතුට ජනනය කරගන්නට අපිම හැදෙමු බව මතක් කරමින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට යලි ඇරයුම් කර සිටිනවා අපි සර් සඳහන් කරපු මේ තව කාරණාවක් මට මතක් වුණා මේ මොහොතේ එතුමා සඳහන් කරා අද උදෑසන එතුමා අත්දකපු සිද්ධියක් සම්බන්ධයෙන්. එතකොට සුවිශේෂී පිරිසකට ආහාර සකස් කරගෙන ඇවිල්ලා බෙදා හදනකොට අහිංසක අම්ම කෙනෙක් සමහර විට හිතන්නේ නැති මේ අවට සිද්ධ වෙනෝනේ ආහාර වෙදින් නේද? ගොඩක් සිද්ධ වෙනවා. දන්සල් තිබෙනවා. ඉතින් එහෙම එකක් වෙන්නේ නැති කියලා හිතලා තමයි ආහාර වේලක් පිරිමහ ගන්න උත්සාහ කරන්නේ නැත්තේ. හැබැයි ඉතුමියට ඒක ලැබුණේ මේක අපේ මහත්මයා සඳහන් වෙනවා ධර්මයේ චිත්තෝපක්ලේශ සහ වංචක ධර්ම කියලා කොටසක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. වංචක ධර්මයක් කියලා කියන්නේ තමන්ගේ සැබෑ ස්වરૂපය වහගෙන කුසල ක්‍රියාවක ස්වરૂපයෙන් එළියට එන හදවතට විරුද්ධ ක්‍රියාව. ඒවා කියන වංචක ධර්ම කියලා. ඇතැම් වෙලාවට අපිට එනවා කරුණා ස්වરૂපයෙන් තමයි එන්නේ හැබැයි වංචක ධර්මයක්. දැන් උදාහරණයක් වශයෙන් ගියාම දැන් අපි සමහර වෙලාවට ආයතනයකට යනවා අපි කිසියම් කාර්යයක් සිද්ධ කරගන්න. ඒ අවස්ථාවේදී සමහර විට පෙනුමෙන් වැදගත් කෙනෙක් දැක්කොත් සමහර විට හොඳ රූපශ්‍රීයෙන් යුක්ත කාන්තාවක් ආවොත් ඇතැම් විට ඒකේ ඉන්න නිලධාරීන් හරිම කරුණා ස්වරූපයෙන් බොහොම ඉක්මනින් අවශ්‍ය කටයුත්ත සිද්ධ කරලා දෙනවා. එතකොට අරයා හිතනවා මෙයා බොහොම හොඳයි බොහොම කාරුණිකයි රාජකාරිය අකුරටම කරනවා කියලා. නමුත් සමහර විට අහිංසක කෙනෙක්, දුප්පත් කෙනෙක්, වයසක කෙනෙක් ඒ කාර්යය කරගන්නට ඒ ආයතනයටම ගියොත් බොහෝ විට අවශ්‍යතාව පරිදි කාර්ය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක සඳහන් කරනවා සමහර වෙලාවට කරුණා ස්වරූපයෙන් එන වංචක ධර්මයක්. ඒ වගේ ගොඩක් දේවල් අපේ සමාජයේ සිද්ධ වෙනවා වංචක ධර්ම ස්වරූපයෙන්. ඇතැම් විට කරුණා ස්වරූපයෙන් එනවා ලෝභය වංචක ධර්මයක් වශයෙන්. ඇතැම් කෙනෙක් අනිත් අයට උදව් කරනවා, දුප්පතුන්ට උදව් කරනවා. දුගීමගේ යාචකාදීන්ට සලකනවා. හැබැයි එයාගේ හිතේ තියෙනවා ලෝභකමක්. මොකද්ද?
එයාගේ තියෙන ආසාව තමයි දුප්පතුන්ට නැතිබැරි අයට උදව් කරලා ඒ තුලින් ජනප්‍රියත්වයක් ලබා ගන්න. කීර්තියක් අපේක්ෂා කරන්න. ඒක සඳහන් කරන වංචක ධර්මයක්. ඒ වගේම තවස්තාවක පරෝපකාර ස්වරූපයෙන් ලෝභය ඉදිරිපත් වෙන වංචක ධර්මයක් වශයෙන්. සමහර විට අපි දෙමව්පියන්ට සලකනවා. ගුරුවරුන්ට සලකනවා. ඒක හදවතින්ම කරන අයත් ඉන්නව ඕනෑ තරම්. හැබැයි පිරිසක් ඉන්නවා. ඒ අයගේ යටිහිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. ගුරුවරයාට සලකනවා වගේ පෙන්නලා වැඩියමක් ලබා ගන්න. මම හිතනවා අපේ අත්තනායක මෙතුමාට ඕනෑ තරම් අත්දැකීම් ඇති කියලා. ඒකම දෙමව්පියන්ට සලකනවා. හැබැයි සලකන්නේ ඇතැම් විට දෙමව්පියන්ගේ වස්තුව, මිල මුදල්, දේවල් පසුව ලබා ගන්න බලාපොරොත්තු වෙයි. ඒක කරුණා ස්වරූපයෙන් එන, පරෝපකාර ස්වරූපයෙන් එන වංචක ධර්මයක්. තවත් අවස්ථාවක වංචක ධර්ම ගොඩක් තිබෙනවා. අපිට තවත් පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. මෛත්‍රී ස්වරූපයෙන් එන ද්වේෂය. ඒකත් හරි අමුතුම කාරණාවක්. පිටට පේන්නේ මේ පුද්ගලයා හරිම මෛත්‍රිය සහ කරුණාව තිබෙන ස්වරූපයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්. හැබැයි එයාගේ යට තියෙන්නේ, හිතේ තිබෙන්නේ ද්වේෂය. දැන් කිසියම් ආයතනයක කෙනෙක් ඊළඟ තනතුරට සුදුසුකම් තිබෙන කෙනෙක්. හැබැයි උඩින් හරි යටින් හරි තව කෙනෙක් ඉන්නවා මෙයා මේ තනතුරටපත් වෙනවට අකමැති. හැබැයි මෙයා ඒක සංගවාගෙන මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මේ මිනිස්සයා කරුණාවිත මිනිස්සෙක් නෙමෙයි, සේවකයන්ට අනුකම්පා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ පුද්ගලයා මේ තනතුරටපත් කළොත් අනිත් අය අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මේ මිනිස්සයාට මේ තනතුරට එන්න දෙන්න හොඳ නැහැ කියලා බාධා කරනවා. එතකොට අන්න මෛත්‍රී සහගත ස්වරූපයෙන් තමයි ඒක ඉදිරිපත් කරන්නේ. හැබැයි යට තිබෙන්නේ ද්වේෂය. එතකොට මෙහෙම බැලුවාම ඕනතරම් අපිට ධර්මානුකූලව පහදන්න පුළුවන්. අපේ හෘද සාක්ෂියට විරුද්ධව, අපේ හිතට විරුද්ධව ඇතැම් විට අපේ තිබෙන දුර්ගුණයන් වහගන්න අපි කුසල සහගත ක්‍රියාවන් ස්වරූපයෙන් අපේ හදවතේ තිබෙන රාගය, ద్వේෂය, මෝහය වගේ දේවල් ඊට පස්සේ සඳහන් වෙනවා පමාද, මක්ඛ, ගුණමකුකම්, ඒ වගේ චිත්තෝපක්ලේශ වංචක ස්වරූපයෙන් එළියට එනවා. ඉතින් මේ කාරණා සිහිපත් කරන ගමන් මට තවත් ගැටලුවක් ඇති වෙනවා. මේක තමයි මට ඇති වෙන ප්‍රශ්නය. මම හිතනවා අපේ අතනායක මැතිතුමාත් මේකට පිළිතුරක් සපයාවේ කියලා. දැන් මිනිසුන් ගොඩක් හොඳ වැඩත් කරනවා. ඊට සාපේක්ෂව නරක වැඩත් කරනවා. බොහෝ වෙලාවට අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මිනිස්සු හදවතට එකඟ නැති වැරදි වැඩ කරන්නේ ඒවා වැරදි කියා නොදැනම නෙවෙයි. එතකොට අපේ සමාජයේ වෙන ගොඩක් දේවල් දිහා බැලුවාම අපිට පේනවා ලංකාවේ ඉන්නේ දැනටත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ බෞද්ධයෝ. එතකොට හොඳ නරක ක්‍රියාවන් ඕනතරම් සිද්ධ වෙනවා අපි දකිනවා. මේ නරක විශේෂයෙන් නරක ක්‍රියාවන් සිදු කිරීමේදී අපිට ඇති වෙන ගැටලුවක් තමයි අල්ලස් වෙන්න පුළුවන්, වංචා වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන්, වෙනත් හොරමරකම් වෙන්න පුළුවන්. අපි උදෑසන පටන් බොහෝ වෙලාවට රාත්‍රී යාමයේ දක්වා රූපවාහිනී යන්ත්‍රේ, ගුවන් විදුලියේ විටින් විට ලැබෙන බ්‍රේකින් නිවුස් අපි අහන්නේ මම හිතනවා කනට මිහිරි දේවල්ම නෙමෙයි. මේ විවිධ ආකාරයෙන් කරපු සමාජ විරෝධී ක්‍රියාවන්. එතකොට මිනිස්සු මේවා සිද්ධ කරන්නේ මේවා පව් කියලා නොදැනමද? මේවා වැරදි කියලා නොදැනමද? එහෙම නැත්නම් මේවා වැරදි කියලා දැනම මේවා සිද්ධ කරන්නේ.
ඇත්තටම මම ඒක දැනගන්න කැමතියි අපේ සර්ගෙන්. ඔබතුමාට මේ සම්බන්ධයෙන් අදහස් මොකක්ද කියලා. මිනිස්සු මේ වැරදි කියලා දැනම වැරදි දේවල් කරනවා. ඒතර හදවතට විරුද්ධ දේවල් සිද්ධ කරනවා. ඇයි ඇත්තටම මෙහෙම මිනිස්සුන්ට වෙන්නේ? හාමුදුරුවෝ තාම කැම්පස් එකේ ඉන්නේ මට හිතන විදියට. ප්‍රශ්නයක් අහන්න තියෙනවා ගුරුවරයාගෙන්. දැන් උත්තර දෙන්න වෙනවා. හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔක කියද්දිම මට මතක් වුණේ මම විශ්වවිද්‍යාලයේ 1980 ආචාර්යවරයෙක් වෙලා මගේ පළවෙනි කණ්ඩායමේ ළමයින්ට උගන්වනකොට එක දුවෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා සර් මේ මම මරණාසන්න කෙනෙක් මම මේ පළවෙනි වර්ෂේ ලිව්වට පස්සේ මම අනිවාර්යයෙන්ම මැරෙනවා. මොකද ඉච්චර ස්ථීරව කියන්නේ මේ හදවතේ සිදුරක් තියෙනවා. ඒ හින්දා මම මේ ගෙදරින් මාව එව්වා. එවන්න ඕන හින්දා එව්වා. ඒ හින්දා අනේ සර් මට ටිකක් වැඩියෙන් උදව් කරන්න මට විභාගේ පාස් වෙන සතුටවත් ඇතිනේ එතකොට මැරෙන්න. මම ආචාර්යවරයෙක් වුණා විතරමයි අපේ හාමුදුරුවනේ දුම්බර සරසවි. ඉතින් මට දැන් හිතුණා ඇත්තටම දැන් මේ ළමයා මැරෙන්න ඉන්න කෙනෙක්. දැන් ඒ ළමයාගේ නිබන්ධන බලද්දි එයාට මම අනිත් අයට වඩා වැඩියෙන් ලකුණු දුන්නා. මොකද මැරෙන්න ඉන්න කෙනෙක්නේ. ඉතින් එයා ඊළඟ අවුරුදු විභාග පාස් වෙලා ගියා. මම ඉතින් ආරංචි කරලා බැලුවා හැම මැරුණු බවක් කොහෙන්වත් ආරංචි වුණේ නැහැ. මම පසු කලෙක එක්තරා අමාත්‍යාංශයකට ගියා. ගියාම මෙන්න අර 80 හිටපු මගේ ශිෂ්‍යාව දුවගෙන ඇවිල්ලා මට දන ගහලා වැන්දා. මට ඉතින් අහන්න හිතුණා මැරුණද මේ ආයි ඉපදුණාද. හැබැයි ඒ දියණිය මම ඒ ආයතනෙට ගියලාවේ සම්පූර්ණ මගේ කෑම වේල හදලා දුන්නේ එයාගේම අතින් එයා උයලා. ඒ කියන්නේ දුවට දැනෙන්න ඇති එදා මං කළේ බොරුවක්. ඒකට මං හිතන්නේ වෙන තැන්වල නොකරන විදියට එයාම උයලා එයාම මට කණ්ඩ දීලා මගේ හිතේ හැබැයි ඒකට අසතුටක් තිබුණේ නැහැ. ඒක ඔබ වහන්සේ කිව්වා වගේ තරමක වංචක ධර්මයක්. ඒත් ඒ වංචක ධර්මෙන් හරි ඒ දියණියට හොඳක් වුණා. ඒද දැන් මම මේක අද මේ අන්තිම දවසේ කිව්වේ නැත්තම් ඊට පස්සේ ඔය හදවතේ හිල් තියන අය මගෙන් ඇවිල්ලා හිල් හදාගෙන සමහරවිට හදාගෙන ඉඳ තියෙනවා. ඒක අදින් පස්සේ බෑ ඒක. අවසාන හිල තමයි ඔය 80 දී සිද්ධ වුණේ. හැබැයි ඒ වංචක ධර්මයේ ASCII හොඳකුත් තියෙනවා. අර ඔබ වහන්සේ කිව්ව මම කියපු අර අම්මට කෑම වේලක් දුන්නේ නැති වෙලාවේ මගේ කාර් එකේ කිසිම කෑමක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඇත්තටම මම උදේ තේ එකක්වත් නොබී ඉඳලා මෙතන වාඩි වෙලා තමයි මං උදේ වෙනුවෙන් තේ එකක් බිව්වේ. එන මට කුසගින්නේ ඉඳිමින්මයි මං කුසගින්නේ ඉන්නම්මගේ කුසගින්න දැක්කේ. මං හිටියෙත් බඩගින්නේ දැන් ඉන්නෙත් උදේට නොකා. මම ඒක භාවනාවක් කරගත්තා. මට දෙන්න දෙයක් මගේ වාහනේ නෑ. මට තිබුණා ජාතක පොත. ඒක දීලා හරියන්නේ නෑනේ. දෙන්න තිබුණේ අම්මට ඒක කන්න බෑනේ. ඉතින් අර දුක් සහිත සිදුවීම කවුරු හරි දානයක් දෙනවා නම් ඉල්ලන කෙනාට දෙන්න. ඉල්ලන කෙනාට බඩගින්නෙන් ඉන්නේ අම්මට දුන්නා නම් මම දැන් මට ඔක සෑහෙන කාලයක් මම විඳවයි. ඒ වැදගත් ප්‍රභූවරයා අර අම්මාව මගේ හැරී. හැබැයි මම ගිහිල්ලා ඉල්ලුවා නම් මට 3-4ක් දෙයි. මොකද එතන තියෙන්නේ වංචක ධර්මය. අත්තනායක සර්ට උදේ කෑම දුන්නේ මං. ඒක නෙවෙයි ධර්මය කියන්නේ. අර අහිංසක අම්මා නැවත නැවත බලන් හිටියා ඒ තැනැත්තා තමාට කෑම නොදී යන හැටි. ප්‍රදර්ශන කාමීත්වය පින්කම් වලට පවා හේතුවක්. තමන් කරන දේවල් ප්‍රදර්ශනය කරන්නට ඇති කැමැත්ත. බොහෝ පින්කම් වලත් ඇතැම් විට ඒ පටු අරමුණ තැවරී ගෑවී පැතිරී තියෙන බව පේනවා සමාජය තුළ. කලිල් ජිබ්‍රාන් කවියාගේ අර මා ප්‍රිය කරන කවිය මා මේ කතාවට එකඟ නිසා සහ ගැළපෙන නිසා සිහිපත් කරන්නම්. ඔහු කියනවා ඔබ සලුවක් වියන්නේ නම්
ඔබ නිවසක් තනන්නේ නම් එය කැමැත්තෙන් පමණක්ම සිදු කරන්න. ඔබට එය ඉටු කරන්නට හෝ සිදු කරන්නට අකමැති නම් දෙවොලක් අභියස සිඟා කෑම යෙහෙකි. එවිට සතුටින් වැඩ කරන මිනිස්සු ඔබට සතුටින් කීයක් හෝ දී යනු ඇත. කලිද් ජිබ්‍රාන් කවියාගේ කවියක අර කරන වැඩේ කැපවීමෙන් සතුටින් සහ අවශ්‍යතාවෙන් යුතුව සිදු කිරීමේ වටිනාකම අපට පෙන්වා දෙනවා. අපේ හාමුදුරන් වහන්සේ අත්තනායක මහත්මයා වෙත යොමු කළා වගේම දැන් වාරයත් ඔබතුමාටම තමයි. හදවතට එකගව වැඩ කරලා මියගිය ශ්‍රේෂ්ඨයෙක්ගේ උපන්දිනේ ගිය සතියේ තිබුණා. ඔහු ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයෙක් 112 වෙනි ජන්මදිනයේ යෙදුණා. ඒක මන් දන්නේ ලංකාවේ වෙන කොහේවත් කවුරුවත් සැමරුවද කියලා. ඒක සමරපු එක තැනක් තිබුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහල. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක සභාපති ඇතුළු වෛද්‍ය මණ්ඩලය සහ හෙද හෙදියෝ මාව කැඳවලා ජේ.ආර්. අනුස්මරණ දේශනයක් මට පවත්වන්න කිව්වා. මම කිව්වා මෙන්න මෙහෙම. වරක් හරේන්ද්‍ර මම ජපානයට ගිය වෙලාවේ මම ගියා කමකුරා බුදු පිළිම වහන්සේ දකින්න. ලෝකේ තියෙන ලෝහ පිළිමයක්. මම යනකොට වෙලාව 6යි විදුලි පහන් නිවලා ගේට්ටු වහලා. ඒ ජපානයේ හැටි. ආයි ඇතුළු වීම තහනම් 6න් පස්සේ. මම ඒ මුරකරුට කිව්වා මම ශ්‍රී ලංකාවෙන්. මම ගොඩාක් දුර ඉඳලා ආවේ කමකුරා බුදු පිළිම වහන්සේ වඳින්න. ඔහු මම ලංකාව කිව්ව ගමන්ම ගේට්ටුව ඇරියා. ඇරලා මට කමකුරා පිළිමේ බලන්න ඕන දැන් ඒ ඔහුගේ විදුලි පන්දමෙන්. ඔහු මාව යොමු කළා කණුවක් ළඟට. ඒ කණුවේ තිබුණේ නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං බුදු වදන ධම්මපදේ. මං ඒක කියවලා බලනකොට මේ සිංහල භාෂාවෙන් උඩ විදුලි ආලෝකය අල්ලනකොට හිටියේ ජේ.ආර්. ජයවර්ධන අපේ හිටපු ජනාධිපතිතුමා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරෙට සම්මේලනයකදී ජපන්නු බෝම්බ දැම්මනේ. ඒ බෝම්බ දාපු වෙලාවේ ජපනට පක්ෂව එකම කතාව කළේ ජේ.ආර්. ජයවර්ධන. ඒ එතුමා කරපු ධම්මපදයට පින් සිද්ධ වෙන්න අපිට ලැබිච්ච තෑග්ග තමයි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල. ඒක නොමිලේ ජපන් මිනිස්සු ලවාම හදවපු තැන. කිසි කෙනෙක් අනුස්මරණය නොකරපු ජේ.ආර්. සැමරුමේ ප්‍රධාන දේශනය කළේ මම. මට සතුටක් ලැබුණා. මොකද මං එක්සත් ජාතික පාක්ෂිකයෙක් හෝ මං දේශපාලන පක්ෂවලට යන එන කෙනෙක් නෙවෙයි. කොහොමදත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන මගේ එච්චර ප්‍රසාදයක් තිබුණෙත් නැහැ. ඒත් අර කුළුණේ බුදු වදුන දැක්කම මට ජේ.ආර්. ගැන ආයි හිතන්න උනා. ආයි මම ආවා නරීටා කියන නගරයට. නරීටා ප්‍රදේශේ පන්සලක් තියෙනවා කන්දක් උඩ. ඒ පන්සල උඩ තියෙන කන්දේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා මේ කඳු මුදුනට හංගපු කටහඬ පටයක් තියෙනවා. ඒ කටහඬ පටය එළියට එන්නේ ලෝක විනාශය වෙන දවසේ. ලෝක විනාශය වෙනකොටම කඳු මුදුනට හංගපු මේ කටහඬෙන් එළියට එන්නේ ශ්‍රීමත් ජේ.ආර්. ජයවර්ධන සූරීන්ගේ හඬ. ඒ හඬ තමයි සෙන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී නහි වේරේන වේරාණී කියපු ධම්මපද පාඨය තමයි ලෝකයේ අවසන් වන තප්පරේදී ජපානයෙන් ඇහෙන්නේ. මේ අදහස් දෙක කියන්න මම ජේ.ආර්. ජයවර්ධන මහතා හින්ද ලැබිච්ච රෝහලට ගියා. ඒ රෝහලේ සභාපතිගේ පටන් ඒ මිනිස්සු හැමදාම මේ දිනයට මේ දේශනය පවත්වන. ඒත් ජේ.ආර්. ලංකාවට කරපු බොහෝ හොඳ දේ තියෙනවා.
මොකද එතුමා කරපු නරක දේත් අපිට තිබුණා. ඒත් එතුමා විවර කරපු විවරයෙන් කවුරු හරි කියනවා නම් ලංකාව දුප්පත් කියලා. මම නම් කියන්නේ ලංකාව පොහොසත්. ලංකාව මම විශ්වවිද්‍යාලයට එනකොට හාමුදුරුවනේ 74 පේරාදෙනියටම කාර් තිබ්බේ 5යි. අද මම පේරාදෙනියේ ඉඳලා නුවරට යනකොට මං කෝටි 3-4 කාර් පහු කරගෙන යන්නේ. මිනිස්සු කාර් ගන්නවා නම් ඒක පොහොසත්කමේ ලකුණක්. ලංකාව මම පුංචි කාලේ තියෙන දුප්පත් බව අත්හැරලා දැන්. ඒත් අපි පිළිගන්න සූදානම් නැහැ. මම ඒකට අර සංවර්ධනයේ වෙමින් කියන වචනේ දාන්නෙත් නැහැ. ඒ විවරය හැදුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. ඊළඟට එතුමාට එරෙහි රැල්ලක් රටේ එනකොටම එතුමා එය ආර් ප්‍රේමදාස මහතාට බාර දීලා ඉවත්ව ගියා. ඔහු මහත්මයෙක් වගේ ඉවත්ව ගිහිල්ලා යලි කිසි දිනක ඔහු ප්‍රේමදාස ජනාධිපති දිහා හැරිලවත් බැලුවේ නැහැ. ඔහුගේ මුළු බූදලේම ආදායම් බද්දට අහු වෙලා ඔහුට නැති වුණා. ඔහුගේ එක ගෙදරක් තමයි සබීතා පෙරේරා මිලදී ගත්තේ. පුතෙකුට රජකම දුන්නේ නැහැ. මම හිතන්නේ දේශපාලනඥයන්ට බැනවදින සමාජයක මගේ පරමාදර්ශයක් දැන් මේ ශ්‍රීමත් ජේ.ආර්. ජයවර්ධන මහතා. මොකද ඔහු බැංකු පොතක සල්ලි එකතු කළේ නැහැ. පුතෙක් රජ කරන්න හැදුවේ නැහැ. මම මේ කියන දේවල් වල යටි අරුත් ඔබට දැනේ. මේ අස්සේ තියෙන අහිංසකකම. අපි යලිත් අපේ තරුණ දේශපාලකයන්ගේ ඔළුවලට කාවද්දන්න ඕන. ඊළඟට එම සතියේම මට යන්න වුණා රිචඩ් පතිරණ අනුස්මරණ දේශනයේට ගාල්ලට. අදහාගත නොහැකි ජන ගඟක් රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිතුමා වෙනුවෙන් ආව හරේන්ද්‍ර. මං ඒකට ගියේ එක හේතුවක්. එතුමා තමයි හරේන්ද්‍ර ශ්‍රී ලංකාවේ අවසාන වතාවට ගුරුවරයෙක් අධ්‍යාපන ඇමති වෙච්ච ප්‍රථම හා අවසන් දවස. ආයි කිසි දිනක මේ සිරිලකේ ගුරුතුමෙක් අධ්‍යාපන ඇමති වෙන්නේ නැහැ. එහෙම වෙන්න අපි ඉඩ හදලා නැහැ දැන්. ඒ ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ඇමති වෙච්ච ගමම්ම කලේ ගුරු වැටුප වැඩි කළා. අද ගුරු වැටුප බාල්දු වෙලා. එදා ඒක උස තැනට ගෙනාවේ රිචඩ් පතිරණ. මම විශ්වාස කරන හැටියට ලංකාවේ අධ්‍යාපන ඇමතිවරු දෙන්නයි හිටියේ. එක්කෙනෙක් CWW කන්නංගර, අනිත් තැනත්තා රිචඩ් පතිරණ. මම මේක මේ විපක්ෂයේ ඉඳලා ආණ්ඩු බලය අල්ලන්න ඉන්න අයටයි කියන්නේ අධ්‍යාපන ඇමතිකම එය කරන්න සුදුසු වැදගතෙකුට පවරන්න. මොකද ඒක තමයි මේ රටේ අති විශිෂ්ට ඇමති ධුරය. මට ඒක සිහි වුණේ ජාතික ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේ ගිහිල්ලා ජාතික ඇඳුමෙන් අධ්‍යාපන ඇමති වෙලා ජාතික ඇඳුමෙන්ම සමුගත් අර හදවතට එකඟව වැඩ කළ දේශපාලනඥයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, ජේ.ආර්. මහත්තයා එක්සත් ජාතික පක්ෂේ. මම ඉන්නේ කොතනද කියලා හොයාගන්න බලන්න. මම මේ දෙන්න ළඟම ඉන්නවා. මට ඒ බඳු අයම ඕන වෙනවා. නැත්තම් මේ අපි යන දේශපාලන නරා වල පල් වලක් බවට පත් වෙනවා. මම හිතන්නේ පොදු අපේක්ෂකයාද කොහෙද? එක්සත් ජාතික පක්ෂයත් අල්ලගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අල්ලගෙන ගොඩ යන්න හදන්නේ. අර ඔබතුමා කියන කාරණාවල ඇත්තටම අරුත් විමසමින් විසඳමින් ඉන්නකොට මම නම් කියන්නේ ප්‍රවෘත්ති වලට කෙනෙක් පරාද වෙන්නව කියනවානේ. අපි ප්‍රවෘත්තියක් හදලා දෙමු. පොදු අපේක්ෂකයා නිෂ්ප්‍රභ කරව දමනවා කියලා. බලන කාල තේරෙන්නේ කෙනෙකුට මුළු රටක් බැන්න පමණින් ඔහු නරක කෙනෙක් නෙවෙයි. කෙනෙකුට මුළු රටක් වැන්ද පමණින් ඔහු හොඳ කෙනෙකුත් නෙවෙයි. අර කතාවකුත් තියෙනවා සිංහයා ලියන්න ඉගෙන ගන්නා තුරු හැම කතාවකම
ජයග්‍රාහකයා සහ වීරයා බවට දඩයක්කාරයාම පත්වෙයි. මොකද හේතුව සිංහයා සහ දඩයක්කාරයා අතර ඇති වුණාට පසුව සටනේ ප්‍රතිඵලය අප දැනගන්නේ දඩයක්කාරයාගෙන් පමණයි. සිංහයා දිනුවත් අපට ඇවිල්ලා කියන සිංහයාට තේරෙන්නේ නැහැ. සිංහයා පෙරදුනත් අපට ඇවිල්ලා කියන්න තේරෙන්නේ නැහැ. එතකොට කොතනකින් හෝ මූලාශ්‍රයක් අපට ලැබෙනවා. ඒ මූලාශ්‍රය තුලින් අපි යමක් තීරණය කරනවා. හැබැයි ඒ තීරණය නිවැරදි කියන වග හෘද සාක්ෂියට එකඟව ලබා ගන්න පුළුවන් සාධකයක් අප සතුව නැහැ. ඒ නිසා ගොඩක් දේවල් වලට උදාහරණ දක්වන්න පුළුවන්. අපි මේ අහන බොහෝ කතාවල වීරයන්, ජයග්‍රාහකයන් දඩයක්කරු බවට පත් වෙලා තියෙන්නේ ලියන්නට අවශ්‍ය සිංහයන් නැති නිසා හෝ සිංහයාට ලියා කියා තබන්නට අවශ්‍ය නැති නිසා. අපි තව සුළු මොහොතකින් දහවල් බුද්ධ පූජා පුණ්‍ය කර්ම වෙතත් යොමුවන්නට මෙම ස්ථානයේ සිටම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මන්පෙත් සැලසෙන තුරු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මා යලිත් ආරාධනා කරනවා හදවතට එකඟ වීම මාතෘකාව තුළ තවදුරටත් සැරිසරන්නට. අපේ අත්නායක මහත්මයා ප්‍රවේශයක් අරන් දුන්නා මම අහපු ප්‍රශ්නෙට. අපේ හරින්ද්‍ර මහත්මයා මතක් කරා කැම්පස් කාලේ මතක් කරා නැවත ප්‍රශ්න අහනවද කියලා ගුරුවරයාට. ඇත්තටම බුදුහාමුදුරුවෝ අවසාන මොහොතේ මරණාසන්න අවස්ථාවේදී පිරිනමන පාන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඇහුවනේ ප්‍රශ්නයක් නේද? ශිෂ්‍යෝ ප්‍රශ්න ඇහුවේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා ඔබට තවත් මගෙන් විසඳ ගන්න ගැටලු තියෙනවා නම් නොපමාව මගෙන් අහලා දැනගන්න. මම දැන් පරිණිරවාණයට සූදානම් වෙලා ඉන්නේ. මම බොහොම වේසකර ස්වරූපයෙන් ඉන්නේ. මට මානසික ගැටලුවක් තියෙනවා කියලා ප්‍රශ්න නොහසා ඉන්න එපා කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපි අත්නායක මහත්මයා මම හිතන්නේ හම්බ වුණෙත් අවුරුදු 10කින් 15කින් විතර වෙන්නේ නැද්ද. ඉතින් ඒ නිසා ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්නත් එපාද නේද? ප්‍රශ්නයක් දෙකක් අහලා. මොකද එතුමාගෙන් ලැබිච්ච සාහිත්‍ය රසය මම හිතනවා ඒ කතන්දර අපිට තවමත් මතකයි. පළවෙනි අවුරුද්දේ මම හිතනවා දැන් මම විශ්වවිද්‍යාලයෙන් සමු අරගෙනත් වසර 10ක් විතර වෙනවා. ඒ මතකය තවම අපේ සිත් සතන් තුළ තිබෙනවා. එතුමා ඇති සුවිශේෂී හැකියාවක් තමයි සාහිත්‍ය සහ ජන ජීවිතය වගේම අපේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක මේ ගලපන්න තියෙන අපූර්ව හැකියාව. ඉතින් ඒක බොහෝ දෙනෙකුට නොලැබෙන හැකියාවක් මම හිතන එතුමාට සහජයෙන් ලැබිච්ච හැකියාවක්. ඉතින් මම හිතනවා ඒක එතුමා උපරිම ආකාරයෙන් ප්‍රයෝජන ගන්නවා. බොහෝ අවස්ථාවල අපි අහලා තිබෙනවා. ඉතින් මම අහපු ප්‍රශ්නෙට එතුමා දීපු පිළිතුරත් එක්ක මම ඒ පිළිතුර තවත් ඉස්සරහට අරගෙන යනවා. ඇත්තටම මිනිස්සු වැරදි කරන්නේ සත්ව ස්වરૂපය නිසා. එතකොට අපි වැරදි කියලා දැනත් කරන ක්‍රියාව සමාජ විරෝධී කියලා දැනගෙන අපි වැරදි කරන්නේ සත්ව ස්වરૂපය නිසා. සත්ව ස්වરૂපය කියන වචනේ මම මෙතෙන්දී භාවිත කළේ මිනිසා කියලා කියන්නේ සත්වෙක්. සතුන් අතර අන්සතුන්ට නැති සුවිශේෂී ඥානයක්, චින්තන හැකියාවක් සහ දියුණු ඉන්ද්‍රිය පද්ධතියක් තියෙන නිසා අපි විශ්වාස කරනවා සත්ත්ව ලෝකයේ සතුන් අතර ඉහළින්ම සිටින්නේ මිනිසා කියලා. ඉතින් ඒ නිසා සත්වයා කියන මේ මිනිස්සයා ප්‍රඥාවෙන් බුද්ධියෙන් හීනයි කියලා සලකන අනිත් සතුන්ට වඩා යමක් කමක් කරන්න හැකියාවක් තිබෙනවා වැඩිපුර. ඒ හැකියාව මිනිසාට ලැබුණේ ඇත්තටම මිනිසා සතුව පවතින චින්තන හැකියාව. අපි තවත් විදිහකින් කියනවා නම් තර්කන හැකියාව සහ බුද්ධිය. අපි ඇත්තටම යමක හොඳ නරක තේරුම් ගන්නේ කුමක් පදනම් කරගෙනද? බොහෝ වෙලාවට අපි හොඳ නරක තේරුම් ගන්නේ තර්කය පදනම් කරගෙන.
දැන් අපි දන්නවා සත්වයන්ට එහෙම තර්කයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් වඩු කුරුල්ලා ඉන්නවනේ. අපි පොඩි කාලෙත් වඩු කුරුල්ලගේ ගේ දැකලා තියෙන්නේ එකම විදියටමයි. මං හිතනවා තව වසර 100,000 ගණනක් ගියත් වඩු කුරුල්ලට හිතෙන එකක් නැහැ මේ තියෙන හැඩේ වෙනස් කරලා මීට වඩා වෙනස් ස්වරූපයකින් මේකේ තියෙන කවුළු ප්‍රමාණය වැඩි කරලා සැප පහසුකම් වැඩි කරලා වායු සමීකරණ යන්ත්‍ර හවි කරන්න වෙනස් කරන්න ඕන කියලා වඩු කුරුල්ලට සමහරට හිතෙන්නේ නැහැ. හේතුව මොකද? සත්ත්ව ලෝකයේ බොහෝ සත්වයන්ට ලැබිලා තියෙන හැකියාවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා පමණයි. එතනින් එහාට චින්තන ශක්තියක් හෝ තාර්කික හැකියාවක් ඔවුන්ට ලැබිලා නැහැ. දැන් කපුටත් එහෙමනේ. අපි පොඩි කාලේ කෝටු කෑලි 4ක් 5ක් තියලා අපි දැකලා තියෙන්නේ බොහොම අවලස්සනම කූඩුව හදන සතා තමයි කපුට. හැබැයි මං හිතන්නේ වර්තමාන වෙනකොට අපි දැකලා තියෙනවා ටිකක් දියුණු වෙලා තියෙනවා. මං හිතන්නේ මේ කෝටුව අතරට කම්බි කූරුත් තියෙනවා දැන්. එහෙම දැකලා තියෙනවා. හැබැයි ඊට අමතරව අපි දැකලා නැහැ මේ කපුටා හෝ වඩු කුරුල්ලා හෝ වෙනත් කිසිදු සත්වෙක් තමන්ගේ ඥානගතව පැවතෙන හැකියාවන් අභිබව සුවිශේෂී නිර්මාණ කරපු බවක්. ඒ සුවිශේෂී හැකියාව තියෙන මිනිසාට පමණයි. අපි ඇඳුම් නැතුව කැලේ ගස් යට ගල් ගුහාවල ජීවත් වෙච්ච මිනිස්සු. අද අපි දන්නවා භෞතික වශයෙන් අපි කොතනද ඉන්නේ කියලා. සත්මහල් ප්‍රාසාද ඉක්මවලා තට්ටු 100 ගණන් උස ගොඩනැගිලි හදාගෙන භෞතික වශයෙන් විඳින්න තියෙන ඉහළම සැප වින්දනය කරමින් අපි අද සුවිශේෂී ජීවිතයක් ගත කරනවා එක පැත්තකින්. ඒ හැකියාව අපට ලැබුණේ අපේ තිබෙන මේ චින්තන ශක්තිය නිසා. අපේ හාමුදුරනේ සමා වෙන්න කාලය එළඹ තිබෙනවා බුද්ධ පූජාමය පින්කම වෙත යොමුවන්නට මේ වන විට ඓතිහාසික සහ පූජනීය රුවන්මැලි සෑරදුන් වහන්සේ වෙත දහවල් බුද්ධ පූජා පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට සියල් කටයුතු සම්පාදනය කොට අවසానයි. මේ බුද්ධ පූජා පින්කම මේ වෙලාවේදී මේ මහ විහාර භූමියේ පුරාවට මහ මෙවුනාව පුරාවට රැඳී සිටින ඔබටත් ඒ වගේම ස්වර්ණ වාහිනිය ඔස්සේ අමාධාරණ අරඹන ඔබටත් එක්වන්නට පිළිවන් ආකාරයට සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සැවොම මේ වෙලාවේදී netin සිතින් එක්වෙමු. රුවන්මැලි සෑරදුන් වහන්සේ වෙත සිදු කරන දහවල් බුද්ධ පූජා පුණ්‍ය කර්ම සමගින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ සඳහා ආරාධනා කර සිටිනවා. උන්වහන්සේ ඒ ස්ථානයේ වැඩ සිටිනවා මේ අවස්ථාවේදී. හොඳයි සාදු කියන්නේ හැමදෙනාම ඒ දාන ගෙනාපු අය নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි တတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယං පි ධම්මං සරණං ගච්ඡාමි တတိယං පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි හැම දිනම මාත් සමගම තෙරුවන් වන්දනා කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මා කීවාට පසු මේ ගාථාවන් කියමින් චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්න. සබ්බ පාප විසුද්දස්ස අනන්ත ගුණධාරිනෝ නමාමි ලෝකනාතස්ස සාදරං ධාතු චේතියං සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මායරං සුජ්ජල බුද්ධ රූපං ස්වන්නමාලේති පතේත නාමං වන්දාමහං තූපවරං මහග්ගං ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. දේසිත්වා පවරං ධම්මං මග්ගං නිබ්බාන පත්තේයා සංදස්සයිත්වා ලෝකස්ස නිබ්බුතස්ස මහේසිනෝ ධාතුයෝ අභිවන්දාමි පත්තුං නිබ්බාන මුත්තමං සාදු සාදු සාදු. මා කීවාට පසු මේ ගාථාවන් කියමින් තමන් විසින් සකස් කරගත්තු සිළුඹ පූජාවන් මේ විදියට පූජා කරන්න.
නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තස්ස ච සංගස්ස පිනමෝ තස්ස ඒතං තින්නං නමෝ නමෝ යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවටත්වාන ගන්හන්තු පූජං ලෝකානුකම්පයා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අද්දිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේ තුනෝ බන්තේ තාං බෝලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං මෙසේ අනන්ත වූ අසම සම වූ මහා කරුණික වූ තුන් ලෝකාග්‍ර වූ දස බලධාරී වූ අනන්ත ජින නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල කරගත්තා වූ මේ පිරිසිදු පැන් පූජා කරමි. මේ ප්‍රණීත ව්‍යංජන සහිත වූ දාන වස්තුව පූජා කරමි. මේ ප්‍රණීත කැවිලි පළතුරු පූජා කරමි. මේ දැහැත් පූජා කරමි. පූජා වේවා. දෙවනුවද පූජා කරමි. පූජා වේවා. තෙවනුවද පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. පැන් වැඩීම සිද්ධ කරන්න. මාත් සමගම ගාතාව කියන්න. මුදුත තලුනේ නාත ජාල චිත්තේ සුලක්ඛනේ සභාව පරිසුද්දේත සෝදේත කර පල්ලවේ. සාදු. මාත් සමගම ගාතාවන් කියන්න.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර දෙවියන්ට පින් දෙන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා කාපමුංචතු සාදු 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 ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි පින්වත් හැමදිනාම තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලි මහා දාගැබ් වහන්සේ උදෙසා තමන් විසින් සකස් කරගන්නට යෙදුන ඒ දාන වස්තුවේ අග්‍ර කොටස පූජා කරලා බොහෝ පින් රැස් කරගන්නට යෙදුනා. ඉතින් මේ වස් කාලය තුල ඒ සම්බුද්ධෝපස්ථායක සමිතියේ ඒ 96 වෙනි වතාවට ඒ වත්පිළිවෙත් සිදු කරන 9 වෙනි සතියේ ඒ අජිත් මහත්මයා ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනා එකතු වෙලා ඒ පින්කම සිද්ධ කරගන්නට යෙදුනා. ඊයේ ඉඳලා මේ මොහොත දක්වාම ඒ ආකාරයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් ඒ අජිත් මහත්මයා ඇතුළු ඒ පින්කමට උදව් උපකාර කරන සහයෝගය දක්වන ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනාටත් මේ කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. ඒ දන්සලේ කටයුතු සිදු කරන ඒ පින්වත් සියලුම දෙනාටත් මේ කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. ඔබ හැමදිනාටම සිතක් සාන්තියක් ආශිර්වාදයක්ම වේවා. ඔබ හැමදිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. තිරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඒ කරන කියන රැකිරක්ෂාදී කටයුතු වෙලෙහිඳාම් කටයුතු ගොවිතැන්පත් කටයුතු කුඩා දරු දෙරියන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දිනින් දින දියුණුවටපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නැතුව චිරාත් කාලයක් ඉහින් ජීවත් වීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රඥාව ලැබේවා. ධර්ම අවබෝධය වේවා. අවසානයේ උතුම් නිවන් සම්පල් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගන්න. ඒ විදිහට තමන් විසින් රැස් කරගත්තා වූ මේ සියලුම කුසලානිසංස ධර්මයන් 9 වෙනි සතියේ කටයුතු කරලා මිය පරලෝකීය සියලුම ඥාති ප්‍රාණකාරයින්ටත් දන්සලේ දන් දෙන සියලුම දෙනා නමිනුත් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වන සියලුම ඥාති ප්‍රාණකාරයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා අය සැපෙන් සැපයටපත් වෙත්වා. අවසානයේ උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දුටුගැමුණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු අල්පේ ශාක්‍ය මහී ශාක්‍ය සිළුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අපව ආරක්ෂා කරත්වා. දෙවියෝ තමා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. සබ්බේතියෝ ඉවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුපති.
ඔබ වහන්සේටත් අපේ පුණ්‍යානුමෝදනාත්මක নমස්කාරය අප ප්‍රකට කොට සිටිනවා. දහවල් බුද්ධ පූජා පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට අප කෙරෙහි කරුණාවෙන් ස්ථානයට වැඩම කිරීම වෙනුවෙන්. දවසම හදවතින් හිතලා සම්පූර්ණ වන්නට සතුටු වන්නට පුළුවන් ආකාරයට හැම තප්පරයක්ම ඔබේ අද උදෑසන පටන් ගත වෙන්නේ. තුන් සිතම සංවර කර ගනිමින් සිතත් කයත් වචනයත් තුන් දොරම අනිත් පැත්තෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් දානියත් ශීලියත් භාවනාවත් ඔබේ ජීවිතය අරුත්බර කර ගනිමින් ඔබ සිටින්නේ. ඒ හැම අවස්ථාවකදීම අප දකින අනිත් ප්‍රධානම කාරණාව තමයි අපි මේ රැඳී සිටින මහමෙවුනාව පුරාවට දහසකට වැඩි ජනකායක් රැඳී සිටිනවා. ඊට අමතරව ගෙවෙන හැම තප්පරයක් මිනිත්තුවක් ගණනේම මේ මහමෙවුනා උයන මැදින් දිවෙන මාර්ගයේ ඔස්සේ එක් පස්සක ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ අනෙක් පස්සක ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ පෙනෙන මානේ පිහිටා තිබෙන රුවන්මැලි සෑරදුන් වහන්සේ මේ පූජා භූමීන් වෙත ගමන් කරන ජනතාවගෙන් මේ දෙපස හැම විටකම පිරී තිරී පවතිනවා. නමුත් පුදුමයක මහත කිසිම හඬ නැගීමක් කිසිම කලබලයක් කිසිම කරදරයක් කිසිම නොසන්සුන්කමක් කිසිම ලෙසකින් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් හදවතට මොනතරම් නම් දැනෙනවා ඇද්ද මේ පින්බිම මේ කරන හැම ක්‍රියාවක්ම. දවසම අපි හැමදාම ගෙවන්නට පුළුවන් නම් මෙහෙම රටේ අපරාධ නැත්තරම නැතිවන්නේ නැද්ද? මේ පූජා භූමියේ සිට එවන් යහපත් සිතවිලි අපි සිත්හි දරා ගනිමින් අප සූදානම් දැන් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වන්න. නමුත් පසුව යලි පැමිණ තවත් මිනිත්තු කිහිපයක් අඩපැයකට ආසන්න කාලයක් අවමාධාර දහම් සභාවේ ගෙවන්නට බලාපොරොත්තු වෙනවා. අමාධාර දහම් සභාවටයි අප යළිත් ගොඩවන්නේ. තවත් මිනිත්තු 15ක් 20ක පමණ කාලයක් අප ඔබත් එක්ක මේ දහම් සභාවට ගොඩ වෙමින් රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා. හදවතට එකඟව ජීවත් වීමේ වටිනාකම ගැන අපි ඔබට කතා කළේ සහ කතා කරමින් සිටින්නේ. බුද්ධ පූජාමය පුණ්‍ය කර්මයේ වෙත යොමු වන්නට කලින් අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අදහස් විචාරමින් සිටියා. උන්වහන්සේ අදහසක් මතු කරමින් සිටින අතරතුරදී තමයි අපි බුද්ධ පූජා පින්කම වෙත net සිත් යොමු කළේ. ඒ නිසා අපේ හඳුරන්නේ ඒ නවතාලු තැනින් යලි අරඹා පෙරට වඩින්නට වහන්සේට ආරයුම් කර සිටිනවා. මම පැහැදිලි කරමින් හිටියේ අපි තර්කානුකූලව හිතලා අපිට පුළුවන් හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද හදවතට එකඟව තීරණ ගන්න. මම කලින් සඳහන් කළා මිනිසා අන් සත්වයන් වගේම සත්ව ගණයට අයිති වෙන සත්වයෙක් බැවින් මිනිසා අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනවා. ඒ පැහැදිලි කරපු සූත්‍ර අතරින් මම සූත්‍ර කිහිපයක කරුණු කෙටියෙන් සඳහන් කරනවා අපි කොහොමද හරි වැරද්ද තෝරගන්නේ කියලා. ඒ අතරින්
බුදුහාමුදුරු දේශනා කරපු වටිනාම සූත්‍ර දේශනාවක් තමයි අංගුත්තර නිකායේ ඇතුළත් වෙලා තිබෙන කාලාම සූත්‍රය. මේ කාලාම සූත්‍රය සඳහන් කරන්නේ මේ කාලාමයන් වාසය කරන ගමට බුදුහාමුදුරු වැඩියට පස්සේ කාලාමයන්ට ප්‍රශ්නයක් තිබෙනවා. මොකද්ද වුන් අහන ප්‍රශ්නය? ස්වාමීනි, අපේ ගමට විවිධ පුද්ගලයෝ පැමිණෙනවා. විවිධ ශ්‍රමණ බ්‍රාහ්මනාදී ආගමික වතාවත් වල නිරත වෙන පූජකවරු පැමිණෙනවා. ඔවුන් හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔවුන් කියන දේ හරි, අනිත් හැමෝම කියන දේ බොරු. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කොහොමද මේකෙන් හරි දේ වැරදි දේ වෙන් කරලා තෝරගන්නේ? බුදුහාමුදුරුවෝ කාරණා කීපයක් සඳහන් කරලා හරි වැරද්ද තෝරගන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා යදා තුම්හි කාලාමා අත්තනාව ඥානඤ්ඤාත ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමන්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති යද තුම්හි කාලාමා පජෙය්‍යාත. බුදුහාඳුරු පැහැදිලි කරනවා කාලාමේනි ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. කවුරුත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. තර්කානුකූලව හිතලා ඔබට තේරුම් ගන්න පුළුවන්. කොහොමද තර්කානුකූලව හිතන්නේ? මෙන්න මේවා කුසල්. මෙන්න මේවා අකුසල්. මෙන්න මේවා ප්‍රඥාවන්තයින් විසින් නුවණැතියන් විසින් අනුමත කරලා තිබෙනවා. මෙන්න මෙවැනි දේවල් සිද්ධ කරාම බොහෝ කාලයක් අනර්ථ පිනිස පවතිනවා. ඉතින් යන්න ඒ නිසා මෙහෙම හිතලා ඔබට පුළුවන් වැරදි දෙයින් හරි දේ වෙන් කළා තෝරගෙන කටයුතු කරන්න. තවත් කදිම උදාහරණයක් මට මතක් වෙනවා මේ මොහොතේ. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන සුප්‍රකට සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තමයි අම්බලට්ටිකා රාහුලෝවාද කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේදී තථාගත බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කරනවා හොඳ පාඩමක්. මේ පාඩම අපි හැමෝටම වැදගත්. හරි වැරද්ද තෝරා ගැනීම සඳහා උන්වහන්සේ දේශනා කරන ක්‍රමවේදය තමයි ප්‍රත්‍යවේක්ෂා කිරීම. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ නැවත විමසලා බලන එක. සිහි බුද්ධියෙන් යුතුව නුවණින් විමසා බලන එක තමයි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ. බුදුහාමුදුරු මේකෙදි ලස්සනට පැහැදිලි කරනවා සිත, කය, වචනය කියන තුන්දොරින් කිසියම් ක්‍රියාවක් කරන්නට කලින් හොඳට මතක තියාගන්න ඕන අපි හැමතිස්සෙම කරපු දේ පිළිබඳව පසුතැවෙන්නේ කලාට පස්සේ. හැබැයි බුදුහාඳුර අපිට දේශනා කරනවා කරාට පසුව නෙවෙයි කරන්නට කලින් ඒ දේ පිළිබඳව නැවත මෙනෙහි කරන්න පුළුවන් නම් එහි ක්‍රියාවේ ප්‍රතිඵලය යහපත් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් කියලා. උන්වහන්සේ දේශනා කරනවා කිසියම් ක්‍රියාවක් කරන්නට කලින් මේ ක්‍රියාව ප්‍රත්‍යවේක්ෂා කරන්න උන්වහන්සේ දේශනා කරනවා පච්ච වෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං. ප්‍රත්‍යවේක්ෂා කරමින් කයෙන් ක්‍රියා කරන්න. පච්ච වෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං. ඔබ වචන පිට කරන්න කලින් මේ වචන හොඳ වචනද නරක වචනද කියලා මෙනෙහි කරන්න. පච්ච වෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං. ඔබ මනසින් යමක් හිතන්නට කලින් ඒ දේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? අත්තං ව්‍යාබාදාය සංවත්තති. සිත, කය, වචනය කියන තුන් දොරින් මේ ක්‍රියාව සිද්ධ කරොත් මේක මට ඇවඩ පිනිස පවතිනවාද? ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා පරව් ව්‍යාබාදාය සංවත්තති. සිත, කය, වචනය කියන තුන් දොර මුල් කරගෙන මේ ක්‍රියාව සිද්ධ කිරීම තුලින් අනුන්ට අයහපත පිණිස පවතිනවාද? උභයව් ව්‍යාබාදාය සංවත්තති. සිත, කය, වචනය කියන මේ තුන් දොර මුල් කරගෙන සිදු කරනු ලබන මේ ක්‍රියා තුළින් මාත් අනුන් කියන මේ දෙපක්ෂයටම අවඩ පිණිස පවතිනවද? බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා අපිට තීරණ ගන්න පුළුවන්
මේ ක්‍රියාව සිදු කිරීම තුළින් අන්‍යයන්ටත් අයහපතක් සිද්ධ වෙනවා, මටත් අයහපතක් සිද්ධ වෙනවා, අප දෙපිරිසටම අයහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි ක්‍රියා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අපි ප්‍රතිවේක්ෂා කිරීම තුළින් අපිට පැහැදිලි වෙනවා නම් මේ ක්‍රියාව සිද්ධ කිරීම තුළින් අන්‍යයන්ට යහපතක් සිද්ධ වෙනවා, මටත් යහපතක් සිද්ධ වෙනවා, අප දෙපිරිසටම යහපතක් සිද්ධ වෙනවා. අන්න එවැනි ක්‍රියාවන් සිද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට තාර්කිකව යමක් කරන්නට කලින් හිතාමතා නිවැරදි තීරණ ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මිනිසා කියලා කියන්නේ වර්ධින සුළු සත්වයෙක්. ඉතින් ඒ වර්ධින සුළු සත්වයාට අපි හැමෝටම ඒ වැරදීම සිද්ධ වෙනවා පොදුවේ. අපිට හැකියාවක් තිබෙනවා අපේ බුද්ධියෙන් හිතලා බලලා විමසලා බලලා හොඳ ක්‍රියාවන් සිද්ධ කිරීමටත් නරක ක්‍රියාවලින් ඈත් වෙලා කටයුතු කිරීමටත් මං හිතනවා ඒක හොඳ අවස්ථාවක් අපිට හදවතට එකඟව කටයුතු කිරීමේදී තීරණ ගැනීම පිළිබඳව බුදුහාඳුරු මේ දේශනා කරපු දේශනාවන් කියලා. අවසරයි අපේ හාමුදුරනේ. අත්හිතකාමී බව සහ පරහිතකාමී බව අප කරන හැම ක්‍රියාවකම රඳවා ගන්නට පුළුවන් නම් අවසානයේදී උභය ලෝකාර්ථ සාධනයේ Tamanටත් අනුන්ටත් දෙපිරිසටම ඉදින් සිද්ධවන්නේ යහපතක් බව Tamanට 100% විශ්වාසයි නම් එහෙමනම් ඔබ කරන කටයුත්ත නිවැරදි. ඒ බුදුහාමුදුරන් වහන්සේ අපට ලබා දී තිබෙන අපට යමක් කරන්නට කලින් හිතන්නට පුළුවන් ආකාරය පිළිබඳව දේශනාවයි. තවත් පුංචි වෙලාවක් තියෙනවා අපට කතා කරන්න. නමුත් යලිත් ප්‍රධාන පාලක මැදිරියට නම් යා යුතුමයි මේ වෙලාවේ. අද බිනරපුර පසළොස්වක පොහොය දවසේ අමාදහර පුණ්‍යවන්ත වැඩසටහනේ දහම් සභාවේ අවසාන මිනිත්තු කිහිපයයි අප මේ ගත කරමින් සිටින්නේ. හදවතට එකඟව කටයුතු කිරීමට අප හැම කෙනෙක්ම කටයුතු කළ යුතු බවට බෞද්ධයන් වශයෙන් සිතන්නට අවශ්‍ය බවට තමයි අපි මේ පැය දෙකකට වැඩි කාලය තුළදී අවධාරණය කරන්නට තහවුරු කරන්නට කටයුතු කළේ. එහි අවසන් මිනිත්තු කිහිපය තුළදී අත්තනායක මහතාට කියන්නට තිබෙන දෑ සඳහා අපි දැන් සිත්සේ ඉඩ ලබා දෙන්න. අපි විවේක ගත්ත වෙලාවේ මන් ළඟට ආවා පෙරදිනි සරසවියේ ඉංජිනේරු පීඨයේ අකලංක රත්නායක කියන පුතෙක්. මම විශ්‍රාම ගිය පුවත අහලා මේ දැන් හදිසිය ලියපු කවියක්. මට ඒක පුදුම වෙන්නේ ඔහු ඉංජිනේරු පීඨේ මම කලා පීඨේ හන්තානෙම පිසගෙන ඒ සුළඟේ සුවඳ තිබුණි හැමදා හිමිදිරි උදයේ හෙට දින ගිය විටදී මට ඒ සරසවියේ අඩුව දැනේ එක සුවඳක් ඒ සුළඟේ. ඒ මගේ ශිෂ්‍යයෙක් නෙවෙයි ඉංජිනේරු පීඨේ මේ සභාගයේ පුත්‍රයා ඉන්නවා. හරේන්ද්‍රයි මමයි ගිය සතියක රත්නපුරයට ගියා. ඒ ගියේ කරංගොඩ මහාවිද්‍යාලයේ උත්සවයකට. ඒ උත්සවයේ අපි දෙන්න දුටු විශේෂත්වයක් අපි දෙන්නම දැක්කා. ඒ මුළු උත්සවයේම සංවිධානය කළේ S2 පේන්නේ නැති මහත්තයෙක්. එයා ඇවිත් අපිට නොපෙනෙන තැනක හැංගිලා හිටියා. මුළු වැඩේම සංවිධානය කරලා සියලු කටයුතු කරලා ඔහුට ඕන වුණේ අපි දෙන්න
කරංගොඩ මහාවිද්‍යාලයට ගෙන්නලා මේ දැස් අඳ මිත්‍රයා අපි දෙන්න මම හිතන්නේ හරේන්ද්‍රටත් මටත් අපි දෙන්නට දරා ගන්න බැරි වුණා මේ විදිහේ සත්පුරුෂයෝ තව කොච්චර ලංකාවේ ඉන්නවද? ඔහුට උපහාර පිණිස අපි එදා පොරොන්දු වුණා මේ ගැන අපි දෙන්නම කතා කරලා කියන්න. මේ වැඩසටහන අවසන් වෙන මොහොතේ පොතක් තියෙනවා අමා ගඟුලෙන් ගලන කවුදිය. මේක ලිව්වේ ලලිත් දිසානායක. ලලිත් මේ පොත ලිව්වේ මම ලංකාවේ තැන් තැන්වල යනකොට වැඩසටහන් වලදී මම උපුටාගෙන කියන කවි තමයි ලලිත් මේ පොතට දාලා තියෙන්නේ. මේක මුද්‍රණය වෙලා තියෙන්නේ පෙරේදා. මෙන්න මම කියන කවි වැඩසටහන් වල මේවා ජන කවි හැබැයි මිරිස වැටිය ගැන අපේ ගම්මු කියපු කවියක්. එලවා දමා පර සතුරන් හැතිකරය ජයපැන් බොන්න මහ වැව් ඉවුරට වැඩිය ජය කොන්තය තියා ඉදිකල මහ සෑය මිරිස වැටිය හදලා දෙව් ලොව වැඩිය. එක කලේ මේ රුවන්වැලි සෑය හදපු අපේ ශ්‍රේෂ්ඨ නරපතියා. රුවන්වැලි සෑය පරදා සතුරු උවදුරු අනුරාපුරය බුදුගොස පතුරුවා මුළු රට කළ එළිය රුවන් වැලිය ඉදි කළ හෙළ මහරජුය බුදුගුණ කඳෙන් තුන් හෙළයම කළ එළිය. ලෝවා මහාපාය හැදුවෙත් මේ චෛත්‍ය රාජයා හදපු දුටුගැමුණු රජුරෝ. රජමා ලිගා නොහදා තමනට ඉන්න මහසඟ රුවන හට හැමදා වැඩ ඉන්න රන් මසුරන් පුරා පන්සල් බබලන්න උන් කළ ලෝව මහපා අර බලපන්න. මේ දුටුගැමුණු රජ්ජුරුවෝ ලෝවා මහාපාය හදලා අපිට ඉතිරි කළා හරේන්ද්‍ර පුරාණ රජමහා විහාර කියලා જાතියක්. මං ඔබෙන් අහන්නේ නිදහස ලැබුවේ 1948 ඊට පස්සේ කෝ අපට ජනාධිපති විහාර හෝ අගමැති විහාර. අපි තාම වඳින්නේ පරණ රජවරු හදපු පන්සල් වල. හිතන්න ඔබට මේ මොකද සිද්ධ වෙන්නේ? ඒ ප්‍රශ්නාර්ථයත් ඔබේ හදවතටමයි. ඔබේ හදවතට කතා කරපු හදවතට එකඟව කතා කිරීම ගැනම සාකච්ඡා කරපු අමාදාර දහම් සභාව නිමාවට පත් කරන්නට කාලය ඇවිත් තිබෙනවා. අපි පින් අනුමෝදන් කළ යුතුයි. මල්වතු මහා විහාර වාසී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය කිරම විමලතිස්ස හාමුදුරන් වහන්සේට ඔබේ සාදුනාදය යලි සතාවක් ගෞරවයක් බවට පත්කොට අපි නමස්කාරය පිළිගන්වමු. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනංශයේ හිටපු කතිකාචාර්ය අත්තනායක මේරත් මහත්මයා ඒකත් පළමු වතාවට මට කියන්න හම්බ වීමත් මට පුදුම සතුටක්. තනතුරක් අහිමි වීම පිළිබඳව ඔබතුමාට මට ඇති සතුටයි ඒ. පොදු අපේක්ෂක ඒක දූරීභූත කළා. ඔබතුමාට අප ස්තුතිවන්ත වෙනවා අද ආවාට සහ සැබවින්ම ඔබතුමාගේ හිත් පරිදි විශ්‍රාම සුවයෙන් යුක්තව ඉසිඹුලමින් ජීවිතේ ඉතිරිය ගත කරන්නට අවශ්‍ය සවියේ දිරිය මේ හැමෝගෙන් එක ලෙසම ලැබෙනවා සත්තයි සිකුරුයි. අපි ඒ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හදවතට එකඟවම ඊළඟ අමාදහරටත් එනවාමනේ නේද? ඒකනේ. නැත්තම් නිවාඩුවේ ඉඳලා කම්මැලි තුනොත් එන්න නේද? ඔන්න පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම එනවා. එහෙමනම් අපි අද අමාදාර දහම් සභාව නිමාවට පත් කරනවා. යලිත් පෙරවර දහවල් 12:30ට අමාදාර යුගාසන කාව්‍යම ධර්ම දේශනාවත් මේ මහමෙවුනා මළුවියේම තිබෙන බවත් ඔබට සිහිපත් කරමින්ම තමයි අප සමගන්නේ. හදවතින් සිතා ඔබ කරන හැම කටයුත්තකින්ම ඔබටත් රටටත් හැමටත් යහපතක්ම වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.